සාකච්ඡා පළවෙනි පාඩම් ඒකකයේ තමයි ව්‍යාපාර පසුබිම කියන පාඩම් ඒකකය. අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්න පුතේ මේ පළවෙනි පාඩම් ඒකකය. අද දවසේදී පළවෙනි පාඩම් ඒකකයේ අවසාන ඉතුරු වෙලා තියෙන පොඩි කොටසක් අපි සාකච්ඡා කරලා ඒක අවසන් කරලා ඒ වගේම පළවෙනි පාඩම් මේකට අදාළව ප්‍රශ්න කීපයක් මම ඔයාලට ලබා දීලා තියෙනවා. PDF එකක් මම හිතන්නේ ඒක ඔයාලට දැන් ලැබිලා ඇති. කෙටි ප්‍රශ්න කීපයක් සහ නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න කීපයක් අපි ඒ ටික සාකච්ඡා කරලා පළවෙනි පාඩම් මේකේ නැවත මතක් කරලා අවසන් කරමු. ඊළඟ අපිට දෙවෙනි පාඩම් මේකට පිවිසෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි ගිය සතියේ නතර කරපු තැනින් පටන් ගමු. අපි ගිය සතියේ අවසානයේදී කතා කළා ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන් ගැන. උදේ ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන් ගණනාවක් ඉන්නවා කියලා අපි ගිය සතියේ කතා කළා. මේ ඇල්මක් දක්වන්නා වූ පාර්ශව කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දු වෙන පාර්ශව. ව්‍යාපාර ගැන උනන්දු වෙන, ව්‍යාපාර ගැන හොයලා බලන, ව්‍යාපාර කටයුතු ගැන කැමැත්තක් දක්වන පාර්ශවයන්ට තමයි පුතේ අපි කියන්නේ ඇල්මැති පාර්ශව කියලා. මේ ඇල්මැති පාර්ශව ප්‍රධාන වශයෙන් අයිතිකරුවන්, සේවකයන්, කළමනාකරුවන්, රජය, සැපයුම්කරුවන්, තරගකරුවන්, ආයෝජකයන්, ප්‍රජාව ඊළඟට ගත්තාම බැංකු මේ වගේ ගණනාවක් ඉන්නවා කියලා අපි කතා කළා. අපි ගිය සතියේදී කතා කළා එක් ඇල්මැති පාර්ශවය කවුද කියලා. උදාහරණයක් මුලින්ම අපි කතා කළා පුතේ අයිතිකරු ගැන. අපි කිව්වා අයිතිකරු කියලා කියන්නේ ව්‍යාපාරයකට සම්පත් යොදවන පාර්ශවය. ව්‍යාපාරයක් කරද්දී ඒ ව්‍යාපාරයට සම්පත් යොදවන අය තමයි අපි කියන්නේ අයිතිකරුවන් කියන්නේ. ඊළඟට අපි කතා කරා සේවකයන් ගැන. සේවකයන් කියලා කියන්නේ ව්‍යාපාරයකට කායික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මානසික වෙන්න පුළුවන්, ශ්‍රමය සපයලා ඒ වෙනුවට වැටුපක් ලබන පුද්ගලයන්. ව්‍යාපාරයට කායික හෝ මානසික ශ්‍රමය සපයා ඒ වෙනුවට වැටුපක් ලබන අය සේවකයන් කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට කළමනාකරුවන් ගැන අපි කතා කළා. කළමනාකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරයට කළමනාකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනුවට තීරණ ගන්න පාර්ශව. අයිතිකරුවන් වෙනුවට ව්‍යාපාරය පිළිබඳ තීරණ ගනිමින් ව්‍යාපාරය පාලනය කරන පාර්ශවය අපි කළමනාකරුවන් කියලා හැඳින්වුවා. ඒ වගේම අපි කතා කළා පුතේ ගනුදෙනුකරුවන් ගැන. ගනුදෙනුකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරයක ඉන්න ප්‍රධාන වැදගත් කාණ්ඩයක්. ගනුදෙනුකරුවන් තමයි ව්‍යාපාරයේ භාණ්ඩ සේවා මිලදී ගන්න. එහෙනම් ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පාර්ශවයේ අපි ගනුදෙනුකරුවන් නැත්නම් පාරිභෝගිකයන් ලෙස හඳුන්වනවා. ඒ වගේම අපි කතා කළා සැපයුම්කරුවන් ගැන. ව්‍යාපාරයක් කරගෙන යනකොට අපිට විවිධ ද්‍රව්‍ය, විවිධ සේවා අවශ්‍ය වෙනවා. අපේ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය හා විවිධ සේවා සපයන පාර්ශවයන් අපි සැපයුම්කරුවන් ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේම පුතේ තරගකරුවන් කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඇල්මැති පාර්ශවයක්. මේ තරගකරුවන් කියන්නේ අපි වගේම, අපි හා සමානම, අපි කරන ව්‍යාපාර කාර්යම හරි එහෙම නැත්නම් අපි කරන ව්‍යාපාර කාර්යයට සමාන කාර්යයක් හරි කරන කට්ටියට අපි කියනවා තරගකරුවන් කියලා. කවුද තරගකරුවන් කියන්නේ? ව්‍යාපාරයේ සිදු කරන ව්‍යාපාර කටයුත්තම හෝ එම ව්‍යාපාර කටයුත්තට සමාන ව්‍යාපාර කටයුත්තක් කරන පාර්ශවය තමයි පුතේ තරගකරුවන් කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරා තරගකරුවන්ගෙන් පස්සේ අපි රජය ගැන කතා කළා. අපි කිව්වා රජය තමයි රටක ආර්ථිකය මෙහෙවන්නේ, රටක ප්‍රතිපත්ති හදන්නේ රජය නේද? රට ගත්තාම මේ රටේ ආර්ථිකය මෙහෙවන්නේ, රටේ ප්‍රතිපත්ති හදන්නේ රජය. එතකොට මේ රජයක් ව්‍යාපාර කෙරෙහි උනන්දු වෙනවා. අපි දැන් කතා කරනවා ඒ රජයේ ව්‍යාපාර කෙරෙහි උනන්දු වෙන්නේ කියලා. අපි ගිය සතියේ කතා කළේ රජය කියන්නේ කවුද කියලා. කියන්නේ රජය කියන්නේ ආර්ථිකය මෙහෙවන රටක ප්‍රතිපත්ති හදන කට්ටිය. ඊළඟට අපි කතා කළා ඔය මූල්‍ය ආයතන ගැන. බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන. ව්‍යාපාර වලට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන ආයතන තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ. ඒ වගේම ප්‍රජාව ගැන අපි ඉගෙන ගත්තා. ප්‍රජාව කියලා කියන්නේ අපි මේ කතා කරන පාර්ශවයන්ට අමතරව ව්‍යාපාර කටයුතු ගැන හොයලා බලන ව්‍යාපාර කටයුතු වලට උනන්දු වෙන පාර්ශවයන් තමයි ප්‍රජාව කියලා කියන්නේ. උදාහරණ ගත්තොත් ප්‍රජාවට අයිති වෙනවා මහ ජනතාව, ඊළඟට පාසල් ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, විවිධ වෘත්තිකයින් මේ හැමෝම පුතේ ප්‍රජාවට අයිති වෙනවා. හරි. අද දවසේදී අපි දැන් කතා කරන්න යන්නේ එක් ඇල්මැති පාර්ශවය ව්‍යාපාරයේ කෙරෙහි උනන්දු වෙන්නේ ඇයි කියන එක ගැන.
ප්‍රථමයෙන් බලමු අයිතිකරු. මොකටද මේ අයිතිකරු ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? අයිතිකරුවා ඇයි ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ කියලා අපි දැන් බලමු. පුතේ ව්‍යාපාරයකට සම්පත් සපයන ප්‍රධානම පාර්ශවය තමයි අයිතිකරු. ව්‍යාපාරයකට සම්පත් සපයන ප්‍රධානම පාර්ශවය තමයි අයිතිකරු. අයිතිකරු මේ සම්පත් සපයන්නේ පුතේ ව්‍යාපාරයට නිකන් නෙවෙයි. උදාහරණයක් විදිහට අපි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපි මේ ව්‍යාපාරයට මුදල් යොදවන්නේ, අපි මේ ව්‍යාපාරයට කාලය යොදවන්නේ, අපි මේ ව්‍යාපාරයට අපේ කැපවීම යොදවන්නේ, උනන්දුව යොදවන්නේ නිකන් නෙවෙයි. යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙයි. පුතේ ව්‍යාපාරයට යොදවන සල්ලි අපි යොදවන්නේ එක්ක අපේ ඉදිරි කිරීමේ ගිණුමකින් අරගෙන. එහෙම නැත්නම් අපි වෙනත් පාර්ශවයකින් ණයක් අරගෙන තමයි ව්‍යාපාරයට සම්පත් යොදවන්නේ. ඉතින් අපි මේ ව්‍යාපාරයට යොදවන සම්පත් වලට සරිලන ප්‍රතිලාභයක් අපි නැවත බලාපොරොත්තු වෙනවා. අපි ව්‍යාපාරයකට යම් සම්පතක් යෙදුවාම එම යොදවන ලද සම්පතට සමාන ප්‍රතිලාභයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අයිතිකරුවන් මේ ව්‍යාපාරයට මුදල් යොදවන්නේ, අයිතිකරුවන් මේ ව්‍යාපාරයට මුදල් යොදවන්නේ තමන්ගේ ඉදිරි කිරීමේ ගිණුමෙන් හරි එහෙම නැත්නම් බැංකු ණයක් විදිහට හරි ලබාගත් මුදල්. ඉතින් මේ යොදවන මුදලට සරිලන ප්‍රතිලාභයක් අයිතිකරුවන්ට තියෙන්න ඕනේ. එහෙනම් අයිතිකරුවන් ව්‍යාපාරයේ කෙරෙහි උනන්දු වෙන පළවෙනි ප්‍රධානම හේතුව තමයි ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගැනීම. ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබීම. අයිතිකරුවෝ බලනවා පුතේ තමන් යොදවලා තියෙන මුදල් වලට සරිලන ප්‍රතිලාභයක් මට මේ ව්‍යාපාරයෙන් ලැබෙනවද? මම මේ යොදවලා තියෙන මුදලට සරිලන ප්‍රතිලාභයක් ව්‍යාපාරයෙන් ලැබෙනවද කියලා දැනගන්න අයිතිකරුවෝ ව්‍යාපාරය ගැන ප්‍රධාන වශයෙන් උනන්දු වෙනවා. ඒ වගේම අයිතිකරුවන්ට ඕනේ පුතේ තමන්ගේ ව්‍යාපාරය වර්ධනය කරගන්න. ඒ නිසා අයිතිකරුවෝ ව්‍යාපාරයේ වර්ධනය ගැන නිතරම හොයලා බලනවා. අයිතිකරුවෝ ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව නිතරම හොයලා බලනවා. ඒ නිසා ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට අයිතිකරුවන් අනිවාර්යයෙන්ම ව්‍යාපාර කටයුතු ගැන උනන්දු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ පැවැත්ම, මේ ව්‍යාපාරය හොඳින් පවතිනවද? මේ ව්‍යාපාරයේ පැවැත්ම කොහොමද? මේක තව ගොඩාක් කල් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද බැයිද? පිළිබඳව අයිතිකරුවෝ ව්‍යාපාර කටයුතු ගැන උනන්දු වෙනවා. ඒ වගේම අයිතිකරුවන් යොදවන ලද අයිතිකරුවන් විසින් යොදවන ලද මුදල් වලට නැත්නම් සම්පත් වල ආරක්ෂාව පිළිබඳව. ඒවත් අපි කියනවා ආයෝජනයේ ආරක්ෂාව. යොදවන ලද සම්පත් කියන්නේ පුතේ ආයෝජනය. අයිතිකරුවන් මේ ව්‍යාපාරයට මුදල් යොදවලා තියෙනවනේ. ඉතින් අයිතිකරුවෝ බලාපොරොත්තු වෙනවා අපි යොදපු ප්‍රාග්ධනයේ ආරක්ෂිතව තියෙනවද? මම දාපු සල්ලි වලට ව්‍යාපාරය මොකද වුනේ? අපි අයිතිකරුවෙක් නම් අපි ව්‍යාපාරය ගැන උනන්දු වෙන හේතු දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි අපි මේ ව්‍යාපාරයට සම්පත් දාලා තියෙනවනේ පුතේ. ඉතින් අපි බලනවා අපි දාපු සම්පත් වලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අපිට ලැබෙනවද? එන යොදවන ලද සම්පත් වලට ප්‍රමාණවත් ගැළපෙන ප්‍රතිලාභයක් ලබා ගන්න අයිතිකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. දෙවෙනි හේතුව තමයි අයිතිකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න ව්‍යාපාරයට යොදවන ලද සම්පත් වල සුරක්ෂිතභාවය දැනගන්න. මම දාපු සල්ලි ආරක්ෂිතව තියෙනවා. අපි දාපු සල්ලි ආරක්ෂිතව තියෙනවද? දාපු සල්ලි වලට ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවද? ඔන්න අයිතිකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙන ප්‍රධානම හේතු දෙක. එකක් දාපු සල්ලි වල ආරක්ෂාව ගැන දැනගන්න, අනිත් එක දාපු සල්ලි වලට ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවාද කියලා දැනගන්න. ඊළඟට ඊට අමතරව ව්‍යාපාරයේ වර්ධනය, ව්‍යාපාරයේ පැවැත්ම මෙන්න මේ වගේ දේවල් දැනගන්නත් අයිතිකරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. ඔන්න අයිතිකරුවන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන ඇල්මක් දක්වන හේතු. මොනවද දැනගන්නද? එකක් තමයි ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවාද කියලා දැනගන්න. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධනය ගැන දැනගන්න, ව්‍යාපාරයේ පැවැත්ම ගැන දැනගන්න, ඒ වගේම ව්‍යාපාරයට යොදවන ලද සම්පත් වල ආරක්ෂාව නැත්නම් සුරක්ෂිතභාවය දැනගන්නත් පුතේ අයිතිකරුවෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. ඔය මම කිව්වේ අයිතිකරුවන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන්න බලපාන හේතු. ඊළඟට බලමු දෙවෙනි පාර්ශවයේ සේවකයන්.
සේවකයන් මොකටද ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන්නේ? සේවකයන් මොකටද ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන්නේ? මේ සේවකයෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන පළවෙනි ප්‍රධානම හේතුව තමයි සේවකයන්ට සාධාරණ වැඩපක් ලබා ගැනීමට. අපිට සාධාරණ වැඩපක් මේ ආයතනයෙන් ලැබෙනවද කියලා දැනගන්න සේවකයන්ට ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න වෙනවා. තමන් වැඩ කරන රැකියාවෙන් තමන් රැකියාව කරන ආයතනයේ තමන්ට ප්‍රමාණවත් සාධාරණ පඩියක් ලබා දෙනවාද කියලා දැනගන්න සේවකයෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. ඒ වගේම සේවකයෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන්න බලපාන තව හේතුවක් තමයි පුතේ තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්න. රැකියාවේ සුරක්ෂිතභාවය. රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්නත් රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්නත් සේවකයෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා මතක තියාගන්න. තමන් රැකියාව කරන ආයතනයේ තමන්ගේ රැකියාව ස්ථිරයිද නැද්ද? තමන් වැඩ කරන ආයතනයේ වැහිලා යනවා කියලා පේනවා නම් දැන් හිතන්න පුතේ අපි වැඩ කරන රැකියාව කරන ආයතනයේ අනාගතයේදී වැහෙනවා වගේ පේනවා නම් අපේ රස්සාව මොකද වෙන්නේ? නැති වෙනවා. අපේ රස්සාව නැති වෙනවා කියලා පේනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඉක්මනින්ම රස්සාවක් හොයා ගන්න ඕනේ. අන්න අපේ රැකියාව සුරක්ෂිතද නැද්ද? අපේ රැකියාව ස්ථිරද නැද්ද කියලා දැනගන්නත් සේවකයන් ව්‍යාපාරයේ කියන උනන්දු වෙනවා. ව්‍යාපාරයේ දිගින් දිගටම පාඩු වෙනවා නම් ව්‍යාපාරයේ දැන් අවුරුදු ගාණක් තිස්සේ පාඩු ලැබෙමින් යනවා නම් අපිට පේනවා පුතේ මේ ව්‍යාපාරය නොදුරු අනාගතේම වැහිලා යනවා. දිගින් දිගටම පාඩු වෙනවා කියන්නේ ව්‍යාපාරයේ මෑතකදී අනිවාර්යයෙන්ම වැහිලා යනවා. ඒ කියන්නේ අපේ රැකියාව අවිනිශ්චිතයි. එහෙනම් අපි දැන් ඉඳලම හොඳ රැකියාවක් හොයා ගන්න ඕනේ කියලා සේවකයන්ට පැහැදිලි වෙනවා. එහෙනම් සේවකයන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන ඊළඟ හේතුව තමයි රැකියාවේ සුරක්ෂිතභාවය දැන ගැනීම. ඒ වගේම උතේ සේවකයන් ව්‍යාපාරය කෙරෙහි තව උනන්දු වෙන හේතුවක් තමයි විවිධ දීමන ඒ වගේම සුබ සාධන පහසුකම් මෙන්න මේ වගේ දේවල් ලබා ගැනීම. විවිධ දීමනා හා සුබ සාධන පහසුකම් ලබා ගන්නත් ව්‍යාපාරය කෙරෙහි සේවකයෝ උනන්දු වෙනවා. එහෙනම් අපි දැන් මේ කතා කරේ අයිතිකරුවන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන හේතුත් සේවකයන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන හේතුත් ගැන. අයිතිකරුවන් මොකටද ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන්නේ? අයිතිකරුවන් මොකටද ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ? පුතේ අයිතිකරුවන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන්නේ ඇල්මක් දක්වන්නේ එකක් යොදන ලද අරමුදල් වලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා දැනගන්න. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැනගන්න. ඒ වගේම ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ දැනගන්න. ඒ වගේම යොදවන ලද සම්පත් වල සුරක්ෂිතතාවය නැත්නම් ආයෝජන වල සුරක්ෂිතභාවය දැනගන්නත් අයිතිකරුවෝ ව්‍යාපාර කෙරෙහි උනන්දු වෙනවා. සේවකයන්ගේ පැත්තෙන් බැලුවොත් සේවකයෝ තමන් වැඩ කරන ආයතනය ගැන උනන්දු වෙනවා. එකක් තමන්ට සාධාරණ පඩියක් මේ ආයතනෙන් දෙනවද? දෙවන්න තමන්ගේ රැකියාව සුරක්ෂිතද නැද්ද? තුන්වැන්න දීමනා පහසුකම් වගේ දේවල් මේ ආයතනෙන් අපිට ප්‍රමාණවත්ව ලබා දෙනවාද කියලා දැනගන්න සේවකයන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. පැහැදිලි? එහෙනම් අපි දැන් ඔය කතා කරේ අයිතිකරුවන් සහ සේවකයන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්න හේතු. එහෙනම් අපි ලියාගමු පළවෙනි කාණ්ඩයේදී ලියාගෙන පුතේ පළවෙනි මාතෘකාව දාලා ඇල්මක් දක්වන පාර්ශවයන් සහ ඔවුන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතු. ඇල්මක් දක්වන පාර්ශවයන් සහ ඔවුන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතු. ඇල්මක් දක්වන පාර්ශවයන් සහ ඔවුන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතු. ඇල්මක් දක්වන පාර්ශවයන් සහ ඔවුන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතු. ඒ අර්ථය ලියන්න මුලින්ම අයිතිකරු ලියන්න. අයිතිකරු කියලා ලියලා ඉස්සරහට ලියමු මේ ටික. අයිතිකරු කියලා ලියලා ඉස්සරහට ලියන්න පළවෙනි හේතුව අයිතිකරු ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න ඇල්මක් දක්වන්න පළවෙනි හේතුව තමයි ලියාගන්න. යොදන ලද අරමුදල් වලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගැනීමට. යොදන ලද අරමුදල් වලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගැනීමට.
යොදන ලද අරමුදල් වලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගැනීමට. දෙවෙනි එක ලියන්න පුතේ අරමුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට. අරමුදල් වල සුරක්ෂිතභාවය ඒ කියන්නේ දාපු සල්ලි වල ආරක්ෂාව. දාපු සල්ලි සුරක්ෂිතව තියෙනවද? අරමුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට. අරමුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට. අරමුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට. තුන්වෙනි එක ලියන්න ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට. ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට. ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට. ඊළඟ ලියන්න ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ දැන ගැනීම. ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ දැන ගැනීම. ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ දැන ගැනීම. ඔන්න අයිතිකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙන හේතු. ඊළඟට අපි ලියමු සේවකයන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන හේතු. දෙවෙනි පාර්ශවයේ ලියන්න සේවකයන්. 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 සේවකයන් ඉස්සරහ ලියන්න සාධාරණ වැටුප් ලබා ගැනීමට. සාධාරණ වැටුපක් ලබා ගැනීමට. සේවකයන් ව්‍යාපාරය කෙරේ උනන්දු වෙන පළවෙනි හේතුව තමයි සාධාරණ වැටුපක් ලබා ගැනීම. තියාගන්න සාධාරණ වැටුපක් ලබා ගැනීම. දෙවැනි එක රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට. තමන්ගේ රස්සාව ස්ථිරයිද? රස්සාව ආරක්ෂිතයිද? රස්සාව දිගටම තියෙනවද කියලා දැනගන්න ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. එනවා ලියන්න රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම. රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම. තුන්වෙනි එක ලියන්න දීමනා නැත්නම් සුබ සාධන පහසුකම් ලබා ගැනීම. දීමනා එහෙම නැත්නම් සුබ සාධන පහසුකම් ලබා ගැනීම. දීමනා නැත්නම් සුබ සාධන පහසුකම් ලබා ගැනීමට. හරි. ඔන්න දැන් අපි කතා කරා අයිතිකරුවන් සහ සේවකයන් ව්‍යාපාරයේ කෙරේ උනන්දු වෙන හේතු. දැන් අපි කතා කරනවා ඊළඟ පාර්ශවයේ කලමනාකරුවන්. දැන් කලමනාකරුවන් කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න ව්‍යාපාරය ගැන හොයලා බලන ප්‍රධාන පාර්ශවයක් නේ පුතේ. කලමනාකරුවෝ කියන්නේ. දැන් කලමනාකරුවෝ මොකටද ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? කලමනාකරුවන් මොකටද ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? පුතේ කලමනාකරුවන් කියන්නේ ව්‍යාපාරය පිළිබඳ තීරණ ගන්න අය. ඉතින් කලමනාකරුවන්ට ව්‍යාපාරය පිළිබඳ තීරණ ගන්න නම් ව්‍යාපාරයේ තොරතුරු ඕනේ නේද? දැන් ඔයාට අද දවසේ අපි තුමු යම් ගමනක් යනවද නැද්ද කියලා තීරණය කරන්න ඔයාට තොරතුරු ඕනේ. අපි තුමු ඔයාට අද පාටි එකක් තියෙනවා කියලා. අද මේ පාටි එකට යනවද නැද්ද කියලා තීරණය කරන්න ඔයාට ඒකේ තොරතුරු ඕනේ. පාටි එකක් තියෙනවද? කීයද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? කවුද යන්නේ? කීයද? එතකොට මේ තොරතුරු ටික දැනගත්තාම තමයි ඔයා මේකට කීයද යන්නේ? කීයෙන් එන්නේ කීයද? කොහොමද යන්නේ? මේ හැමදේම තීරණය කරන්නේ පුතේ තොරතුරු අනුව. එහෙනම් ව්‍යාපාරයක් පාලනය කරන්නේ කලමනාකරුවන්නේ. කලමනාකරුවන් මේ ව්‍යාපාරය පාලනය කරනකොට කලමනාකරුවන්ට තීරණ ගන්න තොරතුරු අවශ්‍ය වෙනවා. එතකොට කලමනාකරුවන් Tamanට ලැබෙන තොරතුරු අනුව තමයි තීරණ ගැනීම සිද්ධ කරන්නේ. එහෙනම් මතක තියාගන්න කලමනාකරුවන් ව්‍යාපාරය කෙරේ උනන්දු වෙන පළවෙනි හේතුව තමයි තීරණ ගැනීම. තීරණ ගැනීමට ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. ඊළඟට කලමනාකරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන තව හේතුවක් තමයි පුතේ අතීතයේදී ගත්ත තීරණ. අතීත තීරණ කලින් ගත්ත තීරණ තියෙනවනේ පුතේ. මේ කලින් ගත්ත තීරණවල නිවැරදිතාවය තහවුරු කරගන්න.
ඒ කියන්නේ මේ කලින් ගත්ත තීරණ නිවැරදිද නැත්ද කියලා දැනගන්න. කලින් ගත්ත තීරණ නිවැරදිද නැද්ද කියලා දැනගන්න කලමනාකරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ රැකියාවේ වර්ධනයට තමන්ගේ පඩිය වැඩි කරගන්න රැකියාවේ උසස් වීම ගන්න අන්න රැකියාවේ වර්ධනය සඳහා කලමනාකරුවෝ තමන්ගේ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. තමන් රැකියාව කරන ස්ථානය ගැන උනන්දු වෙන්න හේතු තමයි එකක් අනාගත තීරණ ගන්න, දෙවෙනි එක අතීතයේදී ගත්ත තීරණවල නිවැරදිතාවය තහවුරු කරගන්න, තුන්වෙනි එක තමන්ගේ රැකියාවේ වර්ධනය ගැන තීරණය කරන්න කලමනාකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. ඔන්න කලමනාකරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන ප්‍රධාන හේතු. අපි කලමනාකරුවෙක් නම් දැන් අපි යම් ආයතනයක කලමනාකරුවෙක් කියලා. අපි යම් ආයතනයක කලමනාකරුවෙක් නම් පුතේ ඒ ආයතනය පිළිබඳ සේවකයන්ව බලවා ගැනීම, ඒ සේවකයන්ට වැඩොක් ගෙවීම, ආයතනය කරගෙන යන්නේ කොහොමද? මේ හැම දෙයක් පිළිබඳව අපිනේ තීරණ ගන්න. එහෙනම් අපි ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. අපේ තීරණ ගන්න. අපි එදිනදා තීරණ ගන්න අපි ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. ඒ වගේම අපි අතීතයේදී තීරණ අරගෙන තියෙන්න පුළුවන්. මේ තීරණ හරිද වැරදිද? මේවයි සාර්ථක අසාර්ථක භාවයේ තීරණය කරන්න අපි ව්‍යාපාර කටයුතු ගැන හොයලා බලනවා, උනන්දු වෙනවා. තුන්වෙනි එක තමන්ගේ රැකියාවද මගේ කලමනාකරුවාගේ වැඩි කරගන්න, තව උසස් වීම ගන්න, තව ඉහළට යන්න මම මගේ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. එහෙනම් ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න හේතු තමයි ඔය කියන්නේ. කලමනාකරුවන් ඒ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ ඇල්මක් දක්වන්නේ කියලා තමයි ඔය මම කිව්වේ. ඊළඟට අපි බලමු ගනුදෙනුකරුවන් ගැන. ගනුදෙනුකරුවන් එහෙම නැත්නම් බහණ්ඩ සේවා මිලදී ගන්න අය මේගොල්ලන් මොකටද ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? ගනුදෙනුකරුවන් මොකටද ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? පුතේ ගනුදෙනුකරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන පළවෙනි හේතුව තමයි ගනුදෙනුකරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන එක හේතුවක් තමයි ගනුදෙනුකරුවන්ට අවශ්‍යයි පුතේ සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ ලබා ගන්න. සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ ලබා ගන්න. ඉතින් සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ ලබා ගන්න ගනුදෙනුකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. ගනුදෙනුකරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන එක හේතුවක් තමයි සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීම. සාධාරණ මිලකට ගුණාත්මක භාණ්ඩ ගන්න ඕන හින්දා ගනුදෙනුකරුවෝ ව්‍යාපාර ගැන හොයලා බලනවා. දැන් බලන්න අවුරුදු කාලෙට අපිට ඇඳුම් ගන්න ඕනේ. අපි බලනවා කොහෙද හොඳ ඇඳුම් තියෙන්නේ? කොහෙද මිල අඩුවට ඇඳුම් තියෙන්නේ? මිල අඩුවට හොඳ ඇඳුම් තියෙන්නේ කොහෙද කියලා හොයලා බලලා අපි ඒ වගේ ආයතනයක් ලැබුණොත් තමයි ගිහිල්ලා ඇඳුම් ගන්න. එහෙනම් අපි ගනුදෙනුකරුවෝ වශයෙන් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිල ලබා ගන්න ආයතන ගැන හොයලා බලමු. ඒ වගේම අපි දන්නවා දැන් ගොඩක් දරුවන්ට මේ දවස්වල ඔන්ලයින් ඉන්න ලැප් එකක් නැත්නම් අපේ ලැප්ටොප් එකක් එහෙම නැත්නම් ජංගම දුරකථනයක් අවශ්‍ය වෙනවා. එතකොට දෙමව්පියන්ට එකපාර සල්ලි ගෙවලා මේ දේවල් අරන් දෙන්න බැරි නම් දෙමව්පිය බලනවා මේක ගෙවීමේ ක්‍රමයට ලබා ගන්න පුළුවන් ආයතන තියෙනවා. එහෙනම් දෙමව්පියන් මේ වගේ පරිකරකයක් දුරකථනයක් ලබා ගැනීමේදී බලනවා ওই ආයතනද පහසු ගෙවීමේ ක්‍රම ලබා දෙන්නේ. ණය පහසුකම් ලබා දෙන්නේ මොන වගේ ආයතනද? අන්න බලන්න අපි කියනවා දැන් අපෙන් ඇහුවොත් කවුරු අපි කියනවා අභාන්සිකී ගෙවන්න දෙනවා ලැප්ටොප්. අන්න ගිහිල්ලා බලන්න අභාන්සිකී ගන්න පුළුවන්ද? එහෙනම් පුතේ ගනුදෙනුකරුවන් ව්‍යාපාර ගැන උනන්දු වෙන තව හේතුවක් තමයි ණය පහසුකම් ලබා ගැනීම. ණය පහසුකම් ලබා ගන්න ගනුදෙනුකරු ව්‍යාපාර ගැන උනන්දු වෙන. සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ ලබා ගන්න, ඒ වගේම ණය පහසුකම් ලබා ගන්න ගනුදෙනුකරුවන් ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. ගනුදෙනුකරුවන් ව්‍යාපාර ගැන උනන්දු වෙන තව හේතුවක් තමයි විවිධ වට්ටම් දීමනා ලබා ගැනීම. විවිධ වට්ටම් සමහර ආයතනවල ඩිස්කවුන්ට් දෙනවා. ඉතින් කොයි වගේ ආයතනවලද ඩිස්කවුන්ට් දෙන්නේ වට්ටම් දෙන්නේ? ඒ වගේ වට්ටම් ගන්න පුළුවන් මොන ආයතන වලින්ද? දැන් අපිට කියනවා මෙන්න මේ ආයතනේ වට්ටමක් දෙනවා, ඩිස්කවුන්ට් එකක් දෙනවා මේ මාසේ බඩු ගන්න අයට 100 ගාණක් අඩු කරනවා. එහෙම කිව්ව ගමන් පුතේ අපි ගිහිල්ලා බඩු ගන්නවා. අන්න එහෙනම් මොන ආයතනවලද වට්ටම් ලබා ගන්න පුළුවන්? ණය පහසුකම් ලබා ගන්න පුළුවන් කොයි ආයතනවලද? ඒ වගේම ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට ගන්න පුළුවන් මොන වගේ ආයතනද ගැන කියලා හොයලා බලලා ඒ ආයතන වලින් භාණ්ඩ මිලදී ගන්න ගනුදෙනුකරුවෝ පෙළවෙනවා. එහෙනම් ගනුදෙනුකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ මෙන්න මේ හේතු නිසා. එහෙනම් අපි ලියාගමු දැන් මේ දෙක ලියාගෙන කලමනාකරුවන්
කළමනාකරුවන් ලියන කළමනාකරුවන් ඉදිරියට ලියන්න අනාගත තීරණ ගැනීමට කළමනාකරුවන් ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වන ප්‍රධාන හේතුව තමයි අනාගත තීරණ ගැනීම. අනාගත තීරණ ගැනීමට දෙවැනි එක ලියන්න අතීත තීරණවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට අතීත තීරණවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට අතීත තීරණවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට තුන්වෙනි එක ලියන්න රැකියාවේ වර්ධනය දැන ගැනීමට රැකියාවේ වර්ධනය දැන ගැනීමට රැකියාවේ වර්ධනය දැන ගැනීමට රැකියාවේ වර්ධනය දැන ගැනීම ඊළඟට ගනුදෙනු කරුවන් ලියන ගනුදෙනු කරුවන් ලියන සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීමට 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 ණය පහසුකම් ලබා ගැනීමට ණය පහසුකම් ලබා ගැනීමට ණය පහසුකම් ලබා ගැනීමට ණය පහසුකම් ලබා ගැනීමට ඒ වගේම වට්ටම් ලබා ගැනීමට ණය පහසුකම් ලබා ගැනීමට ඒ වගේම වට්ටම් ලබා ගැනීමට වට්ටම් ලබා ගැනීමට මෙන්න මේ වගේ දේවල් වලට ගනුදෙනු කරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. හරි. ඊළඟට බලමු පුතේ අපි සැපයුම් කරුවන් මොකටද ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? සැපයුම් කරුවන් කියලා පාර්ශවයකුත් ඉන්නවනේ. මේ සැපයුම් කරුවන් මොකටද ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ කියලා බලමු. සැපයුම් කරුවන් කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ සේවා ලබා දෙන අය සැපයුම් කරුවන් කියන්නේ. සැපයුම් කරුවන් කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දෙන අයනේ. මොකටද මේ සැපයුම් කරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? පුතේ සැපයුම් කරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන එක හේතුවක් තමයි ඒගොල්ලන්ට අඛණ්ඩව අපෙන් ඇණුම් ලබා ගන්න පුළුවන්ද? අපෙන් දිගටම ඕඩර්ස් ලැබෙයිද? නේ? අපි එකපාරක් ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් බඩු ගත්තට පස්සේ ඒගොල්ලන් අපෙන් අහනවා මොනවද කරන්නේ? බිස්නස් එකක් කරනවද? හොඳයි නේ ෂෝප් නේ කොහොමද දැන් කොච්චර කාලයක් ඉඳන් කරනවද? අපි කියන දේ විස්තර ටික කිව්වට පස්සේ ඒගොල්ලන් අපේ දිහා ඇහැ ගහගෙන ඉන්නවා. ලබන මාසෙත් මෙයා එයිද බඩු ගන්න? ඊළඟ සතියේත් අපෙන් බඩු ගන්න එයිද? අන්න දිගටම මෙයාගෙන් අපිට ඕඩර්ස් ලැබෙයිද? නේ? සැපයුම් කරුවෝ බලනවා. සැපයුම් කරුවෝන් දිගටම මේ ව්‍යාපාරයෙන් ඇණුම් ලබා ගන්න පුළුවන්ද කියලා ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. එහෙනම් සැපයුම් කරුවන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන ප්‍රධාන හේතුවක් තමයි අඛණ්ඩව ඇණුම් ලබා ගැනීමට. අඛණ්ඩව ඇණුම් ලබා ගැනීමට. අඛණ්ඩව ඇණුම් ලබා ගැනීමට. මෙන්න සැපයුම් කරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන දෙවෙනි හේතුව ඇණුම් කරපු භාණ්ඩ වලට අදාළ මුදල් නියමිත පරිදි අය කරගන්න. දැන් අපිට දැනටමත් භාණ්ඩ දීලා තියෙනවා නම් අපේ සැපයුම් කරුවෝ අපිට දැනටමත් භාණ්ඩ දීලා තියෙනවා නම් ඒ අපිට දුන්නු භාණ්ඩ වලට අදාළ මුදල් නියමිත පරිදි අය කරගන්න පුළුවන්ද බැයිද කියලා දැනගන්න ඒගොල්ලන් අපේ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. එහෙනම් දෙවෙනි හේතුව තමයි පුතේ ඇණුම් වලට අදාළ මුදල් නියමිත පරිදි අය කර ගැනීම. මුදල් නියමිත පරිදි අය කර ගැනීම. මුදල් නියමිත පරිදි අය කර ගැනීම. මුදල් නියමිත පරිදි අය කර ගැනීම.
එහෙනම් සැපියුම් කරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන එක හේතුවක් තමයි සැපියුම් කරුවන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන එක හේතුවක් තමයි අඛණ්ඩව ඇනුම් ලබා ගන්න. දෙවැනි එක මුදල් නියමිත පරිදි අය කරගන්න. අපිට බහන්න දීලා තියෙනවා නම් ඒවට අදාළ මුදල් නියමිත පරිදි අය කරගන්න. බලන්න ඊළඟට තුන්වෙනි එක. බලන්න ඊළඟට තව හේතුවක් තියෙන පුතේ සැපියුම් කරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න. සැපියුම් කරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න තව හේතුවක් තියෙනවා. මේ බලන්න. එකක් තමයි අඛණ්ඩව ඇනුම් ලබා ගන්න කියලා අපි කිව්වා. අපි ගිහිල්ලා එකපාරක් සැපියුම් කරුවන්ගෙන් බඩු ගත්තාම සැපියුම් කරුව අපි ගැන ඇහැ ගහගෙන ඉන්නවා. දිගටම ඕඩර්ස් එයිද? දෙවෙනි එක අපිට දැනනවත් බහන්න දීලා තියෙනවා නම් ණයට ඒ බහන්න වලට අදාළ මුදල් අය කරගන්න ඒගොල්ලන් අපි ගැන උනන්දු වෙනවා. අපිට මොකද වෙන්නේ? අපි නිකන් බංකොලොත් වේගෙන වගේ යනවා නම් ටක් ගාලා ඇවිල්ලා සල්ලි ටික ඉල්ලනවා. නේද? අපි ගැන ඇහැ ගහගෙන ඉන්නේ. මෙන්න ඊළඟ හේතුව. අනාගතයේදී ලබා දිය යුතු අනාගතයේදී කියන්නේ ඉදිරියේදී ලබා දිය යුතු ඇනුම් ගැන තීරණය කරන්න. ඒ කියන්නේ පුතේ තව ඉස්සරහට මේගොල්ලන්ට බහන්න දෙන්න ඕනේද? නේ? බහන්න දෙනවද නැද්ද? ඉස්සරහට බහන්න දිය යුතුද නැද්ද? මෙන්න මේ වගේ දේවල් තීරණය කරන්නත් සැපියුම් කරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. සැපියුම් කරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන පළවෙනි හේතුව තමයි අඛණ්ඩව ඇනුම් ලබා ගන්න. දෙවෙනි එක මුදල් නියමිත පරිදි අය කරගන්න. තුන්වෙනි එක අනාගතයේදී තවදුරටත් බහන්න සපේනවාද නැද්ද කියලා තීරණය කරන්න. ඊළඟට අපි බලමු තරඟකරුවන්. ඇයි තරඟකරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? පුතේ තරඟකරුවන් අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන පළවෙනි හේතුව තමයි වෙළඳපොළ උපක්‍රම දැනගන්න. මොනවද අපේ උපක්‍රම? අපි මොනවද මේ දවස්වල කරන්නේ? අපේ මොනවද අලුත් වැඩ ටික? අන්න ඒ වගේ අපේ අලුත් උපක්‍රම අපි අනුගමනය කරන ක්‍රම ශිල්ප මේ දේවල් දැනගන්න තරඟකරුවෝ අපි ගැන උනන්දු වෙනවා, ඇහැ ගහගෙන ඉන්නවා. ඒ වගේම වෙළඳපොළ කොටස තීරණය කරන්න. වෙළඳපොළ කොටස තීරණය කිරීමට ඒ කියන්නේ මාකට් එකකින් කොච්චර ප්‍රමාණයක් අපේ ව්‍යාපාරයට තියෙනවද? ඒගොල්ලන්ට කොච්චරක් තියෙනවද? අපිට කොච්චරක් තියෙනවද? ඒ වගේ දේවල් තීරණය කරන්න සැපියුම් කරුවන් සමාන තරඟකරුවන් අපි ගැන උනන්දු වෙනවා. උපක්‍රම තීරණය කරන්න, වෙළඳපොළ කොටස තීරණය කිරීම. එන අපි ලියාගමු සැපියුම් කරුවන් මුලින්ම සැපියුම් කරුවන් ලියන්න. සැපියුම් කරුවන් කියන එක ලියන්න. සැපියුම් කරුවන් යටතේ ලියන පළවෙනි එක අඛණ්ඩව ඇනුම් ලබා ගැනීමට. අඛණ්ඩව ඇනුම් ලබා ගැනීමට. සැපියුම් කරුවන් අපේ ව්‍යාපාරය පිළිබඳ උනන්දු වෙන ප්‍රධානම හේතුව තමයි අඛණ්ඩව ඇනුම් ලබා ගැනීමට. අඛණ්ඩව ඇනුම් ලබා ගැනීමට. අඛණ්ඩව ඇනුම් ලබා ගැනීමට. දෙවෙනි එක ඇනුම් වලට අදාළ මුදල් නියමිත පරිදි අය කර ගැනීම. ඇනුම් වලට අදාළ මුදල් නියමිත පරිදි අය කර ගැනීම. ඇනුම් වලට අදාළ මුදල් නියමිත පරිදි අය කර ගැනීම. ඇනුම් වලට අදාළ මුදල් නියමිත පරිදි අය කර ගැනීම. ඒ වගේම අනාගතයේදී ලබා දී යුතු ඇනුම් පිළිබඳ තීරණය කිරීමට. අනාගතයේදී ලබා දී යුතු ඇනුම් පිළිබඳ තීරණය කිරීමට. බලන්න ඊළඟට තරඟකරුවන් මොකටද ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ? පළවෙනි එක වෙළඳපොළ උපක්‍රම තීරණය කිරීමට. වෙළඳපොළ උපක්‍රම තීරණය කිරීමට. ලියන්න වෙළඳපොළ උපක්‍රම තීරණය කිරීමට.
වෙළඳපොළ උපක්‍රම තීරණය කිරීමට. දෙවැනි එක ලියන්න වෙළඳපොළ කොටස තීරණය කිරීමට. වෙළඳපොළ කොටස මාකට් ෂෙයා එක තීරණය කරා. වෙළඳපොළ කොටස තීරණය කිරීමට. හරි. දැන් අපි බලමු රජය වෙන පාර්ශවයක් ගැන බලමු රජය. ඇයි රජය ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ කියලා බලමු. රජයයි බැංකුයි බලමුකෝ. මොන රජය සහ බැංකු. රජය සහ බැංකු. රජය බැංකු. දැන් අපි කතා කළා අයිතිකරුවෝ ගැන කතා කළා, සේවකයෝ ගැන කතා කළා, කළමනාකරුවෝ ගැන කතා කරා, සැපයුම්කරුවෝ ගැන කතා කරා, තරන්කරුවෝ ගැන කතා කරා, ගනුදෙනුකරුවෝ ගැන කතා කළා. දැන් රජයයි බැංකුයි. අපි මුලින් බලමු රජය. මොකටද පුතේ රජය ව්‍යාපාර ගැන ඇහගන්නේ? රජය මොකටද ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ? මේ ව්‍යාපාර මොනවද කරන්නේ? කොහොමද වැඩ කරන්නේ කියලා ඇයි රජය උනන්දු වෙන්නේ? දැන් අපි ව්‍යාපාරයක් ආරම්භ කළාම රජය අපි ගැන උනන්දු වෙනවා. රජයේ ආයතන, රජයේ පුද්ගලයන් අපි ගැන උනන්දු වෙනවා, අපි ගැන තොරතුරු හොයනවා. මොකටද? එකක් තමයි ප්‍රධානම එක මොනවා අය කරගන්නද? ආදායම අය කරගන්න අපේ මොනවද? රජයේ ආදායම බදු. අන්න බදු ආදායම් අය කරගන්න. අපෙන් බදු අය කරගන්න රජය අපි කෙරේ උනන්දු වෙනවා. පුතේ රජයේ ප්‍රධාන ආදායම තමයි බදු. ලංකාවේ රජයේ ප්‍රධානම ආදායම බදු. අපි බදු ගෙවන්න නැතුව හිටියොත් රජයට යන්නේමක් නැති වෙනවා. රජයේ යැපෙන්නේ අපේ බදු වලින්. අපි බදු ගෙවනකොට ಜಾති දෙකකට ගෙවනවා. එකක් ඍජු බදු, අනිත් එක වක්‍ර බදු. මොනවද සර් වක්‍ර බදු කියන්නේ? වක්‍ර බදු කියන්නේ පුතේ අපි මිලදී ගන්න හැම භාණ්ඩකින්ම, හැම සේවාවකින්ම ගාණක් රජයට යනවා. ඔයගොල්ලන් ෆෝන් එකට කාඩ් එකක් දානකොට ඔයගොල්ලන් දන්නේ නැති වුණාට යම් ගාණක් රජයට යනවා. ඔයගොල්ලන් බිස්කට් එකක් කනකොට ඔයගොල්ලන් දන්නේ නැති වුණාට යම් ගාණක් රජයට යනවා. ඔයගොල්ලන් බෑග් එකක්, ෆෝන් එකක්, කම්පියුටර් එකක්, වාහනයක් මිලදී ගන්නකොට ඔයගොල්ලන් දන්නේ නැති වුණාට යම් ගාණක් රජයට යනවා. එහෙනම් අපි භාණ්ඩ සේවා මිලදී ගන්නකොට අපි අනිවාර්යයෙන්ම ගාණක් රජයට ගෙවනවා. ඒකට අපි කියනවා බදු. ව්‍යාපාර කරනකොට පුතේ ව්‍යාපාරයක නම් අනිවාර්යයෙන්ම ලාභයෙන් කොටසක් රජයට ගෙවන්න ඕනේ. ඒවට කියනවා ඍජු බදු. අර භාණ්ඩ ගන්නකොට ඒ භාණ්ඩවල මිල හරහා ගෙවන බදු වක්‍ර බදු. කෙලින්ම ව්‍යාපාරවල ලාභය වැඩි නම් ඒ ලාභය මත ගෙවන්න ඕන බදු ඍජු බදු. ඒ වගේම අපි රැකියාවක් කරලා අපේ පඩිය වැඩි නම්, අපේ ආදායම වැඩි නම් එතකොට අපි රජයට ගාණක් ගෙවන්න ඕන. ඒවට කියන ඍජු බදු. ඒවා ඍජු බදු. අර භාණ්ඩ සේවා මිලදී ගැනීම හරහා ගෙවන්නා වූ බදු වක්‍ර බදු. එතකොට පුතේ රජය අපි කෙරෙහි උනන්දු වෙන එක හේතුවක් තමයි අපේ ව්‍යාපාරය ගැන ඇහැ ගහනවා. මොකටද? අපේ ව්‍යාපාරය හොඳයිද? දැන් දියුණු වෙලාද? මේක ලාභ ලබන තත්ත්වයට ඇවිල්ලාද? එහෙනම් මේගොල්ලන්ගෙන් බද්දක් ගන්න ඕනේ. අන්න අපෙන් බදු ගන්න රජය අපේ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. ඊළඟට තව උනන්දු වෙන හේතුවක් තමයි අපි නීති රීති අනුගමනය කරනවද කියලා දැනගන්න. නීති රීති අනුගමනය කරනවද කියලා දැනගන්න. පුතේ ව්‍යාපාර වලට බලපාන නීති තියෙනවනේ. ඔයා දන්නවා දැන් ඉගෙනගෙන ඇති තනි පුද්ගල ව්‍යාපාරයක් උදාහරණයක් ගත්තොත් තනි පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ඒක ලියාපදිංචි කළ යුතුයි. ඉතින් ඒ වගේම සමාගමක් නම් සමාගම් පනතේ ලියාපදිංචි කළ යුතුයි. ඒ වගේ ව්‍යාපාරයක් කරනකොට පිළිපදින්න ඕන නීති රීති තියෙනවානේ. සේවකයන්ට හරියට සලකන්න ඕනේ නේ. අපි හොඳ ගුණාත්මක භාණ්ඩ විකුණන්න ඕනේ. කල්ලිකුත් වෙච්ච භාණ්ඩ විකුණන්න බෑ. ඒ වගේම වැඩි මිල ගණන් වලට පාරිභෝගිකයව සූරා කන්න බෑ. ඒ වගේ තියෙන හොරට බඩු කිරන්න බෑ නේද? අපිට පුළුවන් ද භාණ්ඩ කිරනකොට හොරට කිරන්න. එහෙම කරන්න බෑ. ඒ වගේ අපි ව්‍යාපාර කරනකොට පිළිපදින්න ඕන නීති රීති තියෙනවා. අපි මේ නීති රීති පිළිපදිනවාද කියලා දැනගන්න රජය අපි ගැන උනන්දු වෙනවා. මේගොල්ලන් රටේ තියෙන නීති වලට අනුගත වෙලාද ව්‍යාපාරය කරන්නේ. මේගොල්ලන් ව්‍යාපාර වලට බලපාන නීති වලට අනුගත වෙනවද? ඒ නීති පිළිපදිනවාද කියලා අපි ගැන උනන්දු වෙනවා රජය. ඒ වගේම අපේ ව්‍යාපාරයේ දේශීය ආර්ථිකයට කොච්චර දායකත්වයක් තියෙනවද? අපේ ව්‍යාපාරයේ ආර්ථිකයට කොච්චර දායකත්වයක් තියෙනවද? අපේ ව්‍යාපාරයෙන් දලදේශීය නිෂ්පාදනයේ රටේ නිෂ්පාදනයේ කොච්චර දායකත්වයක් තියෙනවද කියලා දැනගන්න අපේ ව්‍යාපාර ගැන රජය උනන්දු වෙනවා. එහෙනම් රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙන එකක් තමයි බදු අය කරගන්න. දෙවෙනි එක නීති රීති අනුගමනය කරනවාද කියලා පිළිපදින්න. ඒ වගේම ආර්ථිකයට වන දායකත්වය බලන්න. ඒ වගේම රැකියාව අවස්ථා උත්පාදනය කිරීමට.
රැකියා උත්පාදනයේ රැකියා උත්පාදනයේ උතේ ව්‍යාපාර ආරම්භ කරන්න ප්‍රධාන හේතුව රජය රැකියා බිහි කිරීම. ඔයා දන්නවා ඇති මේ දවස්වල රජයේ ප්‍රධාන වැඩක් යනවා පෝර්ට් සිටි. මේ පෝර්ට් සිටි එක රජයනේ හදන්නේ. රජය හැදුවට මේක චීනයත් එක්ක සම්බන්ධ වෙලා තමයි හදන්නේ. එතකොට මේකට විරුද්ධව ගොඩක් ප්‍රශ්න ආවා මේ මෑතකදී. මේක හරියන්නේ නැහැ. මේක චීනු කරන්නේ මේ හරහා රට චීනට යනවා. මේ රටින් කෑල්ලක් චීනට යනවා. ඕම කතන්දර වගේක් ආවා. එතකොට රජය මොකද කිව්වේ? නෑ නෑ එහෙම නෑ මේ පෝර්ට් සිටි කරන එක හොඳයි. මේ පෝර්ට් සිටි කරාම ලංකාවේ මිනිස්සුන්ට රස්සාවල් ගොඩාක් හම්බ වෙනවා කියලා කිව්වා. අන්න රැකියා උත්පාදනය. එහෙනම් මතක තියාගන්න රජයේ ව්‍යාපාර ආරම්භ කරන්නේ රජයේ ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රධාන හේතුව තමයි රැකියා උත්පාදනය කිරීමේ අරමුණ. රැකියා බිහි කිරීම. ඒක රජයේ ව්‍යාපාර ක්‍රියාවලියක් දක්වන ප්‍රධාන හේතුවක්. එහෙනම් ලියාගමු අපි රජය ගැන. ලියන්න රජය කියලා. රජය කියලා ලියන්න. රජය කියලා ලියන්න. ඒ අර්ථය ලියන්න එකක් බදු අය කර ගැනීමට. රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙන හේතුව තමයි බදු අය කර ගැනීමට. බදු අය කර ගැනීමට. බදු අය කර ගැනීම. දෙවැනි හේතුව රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙන දෙවැනි හේතුව තමයි නීති රීති අනුගමනය කරනවාද යන්න දැන ගැනීමට. නීති රීති අනුගමනය කරනවාද යන්න දැන ගැනීමට. නීති රීති අනුගමනය කරනවාද යන්න දැන ගැනීමට. රටේ තියෙනනේ පුතේ නීති රීති. මේ නීති රීති පිළිපදිනවාද කියලා දැනගන්න රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි එක ලියන්න. රැකියා උත්පාදනයේ පිළිබඳ දැන ගැනීම. රැකියා උත්පාදනයේ පිළිබඳ දැන ගැනීම. රැකියා උත්පාදනයේ පිළිබඳ දැන ගැනීමට. ඊළඟ එක ලියන්න. දේශීය ආර්ථිකයට වන දායකත්වය දැන ගැනීමට. දේශීය ආර්ථිකයට වන දායකත්වය දැන ගැනීම. දේශීය ආර්ථිකයට වන දායකත්වය දැන ගැනීම. දේශීය ආර්ථිකයට වන දායකත්වය දැන ගැනීමට. දේශීය ආර්ථිකයට වන දායකත්වය දැන ගැනීමට. හරි. බලන්න ඊළඟට. බැංකු කියලා කියන්නේ පුතේ බැංකු කියලා කියන්නේ ඔයා දන්නවා බැංකු කියලා කියන්නේ කවුද? ව්‍යාපාර වලට ණය පහසුකම් ලබා දෙන ආයතන. බැංකුව හරහා කරන්නේ ගොඩක් වෙලාවට ව්‍යාපාර වලට ණය දෙනවා. බැංකුව මොකටද ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ? දැන් මේ බැංකු වලින් තමයි ව්‍යාපාර වලට ණය දෙන්නේ. ඉතින් බැංකුව මොකටද ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ලබා දුන්න ණය අය කරගන්න. බැංකු දැනටමත් ව්‍යාපාර වලට ණය දීලා තියෙනවා. මේ ලබා දුන්න ණය අය කර ගැනීමට ලබා දුන්න ණය අය කරගන්න ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. බැංකු ව්‍යාපාර වලට ණය දීලා තිනවා. මේ දුන්න ණය අය කරගන්න බැංකු ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. ඒ වගේම බැංකු ව්‍යාපාර ගැන උනන්දු වෙන තව හේතුවක් තමයි අනාගතයේදී ලබා දිය යුතු ණය ප්‍රමාණය තීරණය කිරීම. අපි ඉස්සරහට ණය දෙනවද? දෙනවා නම් කොච්චරක් ණය දෙන්න ඕනද? එකක් බැංකු ව්‍යාපාර ගැන උනන්දු වෙනවා ණය දීලා තියෙන ඒවා ගන්න. අනිත් එක අනාගතේ ණය දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න බැංකු අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. අපේ ව්‍යාපාරවල තොරතුරු බලලා තමයි පුතේ බැංකුව තීරණය කරන්නේ අනාගතයේදී ණය දෙනවද නැද්ද කියන එක ගැන. අනාගතේ ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ ව්‍යාපාරයේ තොරතුරු දිහා බලලා. එහෙනම් මතක තියාගන්න බැංකු ව්‍යාපාර ගැන උනන්දු වෙන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලබා දුන්න ණය අය කරගන්න. දෙවෙනි එක අනාගතයේදී ලබා දී යුතු ණය ප්‍රමාණය තීරණය කිරීම. ලියාගමු.
බැංකු කියලා ලියලා ඒ අර්ථය ලියන්න එකක්. ලබා දුන් ණය අය කර ගැනීමට අනිත් එක අනාගතයේදී ලබා දිය යුතු ණය ප්‍රමාණය තීරණය කිරීම. අනාගතයේදී ලබා දිය යුතු ණය ප්‍රමාණය තීරණය කිරීම. ලබා දිය යුතු ණය ප්‍රමාණය අනාගතයේදී ලබා දිය යුතු ණය ප්‍රමාණය තීරණය කිරීම. අනාගතයේදී ලබා දී යුතු ණය ප්‍රමාණය තීරණය කිරීමට. හරි. බලන්න. හරි. ඔයගලන්ට කෙටි ප්‍රශ්න පොඩි පේපර් එකක් දීලා ඇති. මම හිතනවා ඔයගලන් දැනනවත් ඒක බලලා ඇත්තේ. අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු පුතේ. දැනට තියෙන ප්‍රශ්න ටික බලන්න. අපි මේ කතා කරපු පාඩමේ කතා කරපු කොටස් වලට අදාළව තමයි මේ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නේ. බලන්න. අපි දැනට කතා කරා ව්‍යාපාරයක් කියන්නේ මොනවද? අවශ්‍යතා කියන්නේ මොනවද? උවමනා කියන්නේ මොනවද? ඒ වගේම නිෂ්පාදන සාධක, ඒ වගේම ව්‍යාපාරවල අරමුණු නේද? ඊළඟට භාණ්ඩ හා සේවා ඔන්න ඔය වගේ දේවල් ගැන අපි කතා කළා. ඒ වගේම තමයි මේ කෙටි ප්‍රශ්න එක තියෙන්නේ. බලන්න උසස් පෙළ සඳහා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය හැදෑරූ නාමල් ව්‍යාපාරිකයෙකු තම සුළුපියාගේ මඟ පෙන්වීම යටතේ තම අසල්වැසියන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීමට සිටීය. ඔහු ආරම්භිය යුත්තේ පුතේ අසල්වැසියන්ගේ හා ඕනම කෙනෙකුගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්න හිතාගෙන ඉන්නවා නම් අපි මොකක්ද ආරම්භ කරන්න ඕනේ? ව්‍යාපාරයක්. අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් ආරම්භ කරන්න ඕනේ වෙළඳ ව්‍යාපාරයක්. මොකද ව්‍යාපාර තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 1. මෙතන කියනවා A level වලට කොමර්ස් කරපු නාමල් තමන්ගේ පියාගේ මඟ පෙන්වීම යටතේ අසල්වැසියන්ගේ අවශ්‍යතාව වුණා සපුරාලන්න තියෙන එක. අවශ්‍යතාව වුණා සපුරාලන්න පුතේ ව්‍යාපාර වලින්. එහෙනම් මේකෙදි ව්‍යාපාරයක් තමයි මෙයාට ආරම්භ කරන්න වෙන්නේ. ඊළඟට දෙවෙනි එක නිර්මලා උදේ රැස්වීමේදී කලාන්ත වී ඇද වැටුණි. ඇය බෙතුන් වේලකින් නිසි ආහාරයක් ගෙන නොතිබුණි. එයට හේතු වී මෙහිදී නිර්මලාගේ මූලික අවශ්‍යතා ලෙස සැලකිය යුත්තේ පුතේ නිර්මලා කියන කෙනා දවස් දෙකකින් විතර කාලා නැහැලු. ඒ නිසා යා උදේ රැස්වීමේදී කාන්තේ දාලා වැඩිලා අපිට කියනවා නිර්මලාගේ මූලික අවශ්‍යතාව විදිහට සලකන්නේ. ඉතින් එයාගේ මූලික අවශ්‍යතාවය තමයි ආහාර. එයාට ආහාර නැතිවීම නිසානේ මේක වෙලා තියෙන්නේ. එයාට ආහාර කියන අවශ්‍යතාවය නැති වෙලා. ඒ වගේම මෙතනදී අපිට තව ගන්න පුළුවන් සෞඛ්‍ය. ආහාරත් නැහැ, එයාගේ සෞඛ්‍යයක් නැහැ. දැන් එයාගේ ආහාර නැති නිසා එයාගේ සෞඛ්‍ය පිරිහිලා එහෙනම් එයාගේ සෞඛ්‍ය කියන එකක් නැති වෙලා තියෙනවා. එහෙනම් නිවැරදි උත්තරය ආහාර හා සෞඛ්‍ය. නිර්මලාගේ මූලිකම අවශ්‍යතා දෙක මෙතන ඉටු වෙන්න ඕනේ. ආහාරයි සෞඛ්‍යයි. නිර්මලා වැනි ළමුන් උදෙසා මානව හිතවාදී මිනිසුන් විසින් වහාම කළ යුතු දේ වන්නේ නිර්මලා වගේ දුප්පත් ආහාර නැති ළමයි වෙනුවෙන් මානව හිතවාදී මිනිස්සු මොනවද කරන්න ඕනේ? වෛද්‍යවරයෙකු පාසලේ රඳවා ගැනීම, දිරිඳු සහන වැඩපිළිවෙලක් ආරම්භීම, පාසලේ ඇති ආපන ශාලාව දියුණු කිරීම, මෙවැනි ළමුන් පාසලෙන් ඉවත් කිරීම. මොකද්ද කරන්න ඕනේ? දිරිඳු සහන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. දිරිඳු සහන වැඩපිළිවෙලක්. ඒ කියන්නේ දුප්පත් අහිංසක අයට ඒගොල්ලන්ගේ ආදායම වැඩි වෙන්න, ඒගොල්ලන්ට ජීවත් වෙන විදිහට මොකක් හරි සහන ලබා දීමේ වැඩපිළිවෙලක්. වෛද්‍යවරයෙක් පාසලේ තියලා හරියන්නේ නැහැ. ළමයි හැමදාම ආවම ඒගොල්ලන්ට බෙහෙත් කරන එක නෙවෙයි වේලිත්තේ. අපි ඒගොල්ලන්ව දියුණු වෙන්නේ ඒගොල්ලන්ට ආහාර හා සෞඛ්‍ය කියන මේ දෙක ගොඩනගා ගන්න පුළුවන් වෙන විදිහට පොඩි සහන වැඩපිළිවෙලක් හඳුන්වා දෙන්න ඕනේ. එක්ක උදාහරණයක් විදිහට මාසෙකට වරක් සහන මල්ලක් ගෙදරට ගිහින් දෙන්න ඕනේ. නැත්නම් යා මුදලක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට ආහාර වෙනුවෙන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 4. ව්‍යාපාර යන්න පැහැදිලි කිරීම සඳහා වඩා සුදුසු ප්‍රකාශය වන්නේ. ඉතින් ව්‍යාපාර වන්න පැහැදිලි කරන වඩාත්ම සුදුසු ප්‍රකාශනය වන්නේ
ලාභය පෙරදරි කරගෙන මුදල් යොදවා කරන ආර්ථික කටයුත්තක වැරදි. ව්‍යාපාර කියන්නේ ලාභ අරමුණින් කරන ඒවා විතරක් නෙවෙයි. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරත් ලෝකයේ ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒක වැරදි. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා කෙරෙන ඕනෑම කටයුත්තක්. අන්න හරි. ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා කරන ඕනෑම කටයුත්තක්. උත්තරය අංක 2. පස්වෙනි ප්‍රශ්නේ. මිනිස් උවමනාවක් වන්නේ බලන්න පස්වෙනි ප්‍රශ්නේ. මිනිස් උවමනාවක් වන්නේ ආහාර කියන්නේ අවශ්‍යතාවයක්, නිවාස කියන්නේ අවශ්‍යතාවයක්, සෞඛ්‍ය කියන්නේ අවශ්‍යතාවයක්. හැබැයි සපත්තු කියන්නේ උවමනාවක්. සපත්තු කියලා කියන්නේ පුතේ මන්න සපත්තු කියලා කියන්නේ ඇඳුම් වලට අදාළ උවමනාවක්. ඊළඟට අංක 6. ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අරමුණින් කරන ලබන ඕනෑම කටයුත්තකින් මිනිස් අවශ්‍යතා සහ සපුරාලන ඕනෑම කටයුත්තකින් බහල්ව නිෂ්පාදනය හා බෙදා හැරීමයි පුද්ගලයන් දෙදෙනෙකු කර ගන්නා ලද කිසිම. එන උත්තරේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලන ඕනෑම කටයුත්තක්. ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා සපුරාලන ඕනෑම කටයුත්තක්. මිනිසාගේ මූලික අවශ්‍යතා වන්නේ බලන්න මිනිසාගේ මූලික අවශ්‍යතා. මිනිසාට තියෙන පුතේ මූලිකම අවශ්‍යතා තුනක්. එක ආහාර, අනිත් එක ඇඳුම්, අනිත් එක නිවාස. එහෙනම් ආහාර, ඇඳුම්, නිවාස තමයි මිනිසාගේ මූලිකම අවශ්‍යතා තුන වෙන්නේ. උත්තරය අංක 2. ආහාර, ඇඳුම් හා නිවාස. භාණ්ඩ හා සැසඳීමේදී සේවාවක දැකිය හැකි ලක්ෂණයක් වන්නේ පුතේ භාණ්ඩ කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන ස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට අපි කියනවා මොනවා කියලාද? භාණ්ඩ කියලා. මේගොල්ලන් කියනවා භාණ්ඩත් එක්ක සැසඳීමේදී සේවාවක දැකිය හැකි ලක්ෂණයක් වන්නේ එක ස්පර්ශ කරන. වැරදි පුතේ සේවා ස්පර්ශ කරන්න බෑනේ. සේවා ඒකාකාරී වැරදි. සේවා විවිධයි. සේවයේ සපයන්නාගෙන් සපයන්නාට වෙනස් වෙනවා. භෞතික පැවැත්මක් ඇත. වැරදි. භෞතික පැවැත්මක් නැහැ. භෞතික පැවැත්මක් සේවා වලට නැහැ පුතේ. සේවා අල්ලන්න කරන්න බෑ. ගබඩා කළ නොහැකි වීම අන්න ඒක හරි. සේවා ගබඩා කරන්න බෑ. සේවාවක් අපිට ගබඩා කරලා තියාගන්න බෑනේ. සේවාව ලබා දෙන අවස්ථාවේ තමයි මුක්ති විඳින්න ඕනේ. එන උත්තරය අංක 4. ගබඩා කළ නොහැකි වීම. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව වන්නේ පුතේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව වන්නේ අයිතිකරු කළමනාකරුවන් සේවකයන් ගනුදෙනුකරුවන් සැපයුම්කරුවන් ණය දෙන ආයතන බැංකු හා මූල්‍ය ආයතන රජයේ ප්‍රජාව. එහෙනම් කවුද? ඉහත සියල්ලම අපි ඇල්මැති පාර්ශවයන් යටතේ ඔය හැමෝම කතා කරානේ. අයිතිකරු ගැන කතා කරා, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, ණය දෙන ආයතන බැංකු හා මූල්‍ය ආයතන රජය ප්‍රජාව ඔය හැම එකක්ම අපි ඇල්මැති පාර්ශවයන් යටතේ කතා කරා. එහෙනම් ඇල්මැති පාර්ශවයන් කියන උත්තරය අංක 4 ඉහත සියල්ලම. මන් 10 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශව හඳුන්වන්නේ. ව්‍යාපාර කටයුතු පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශව වලට කියන්නේ ඇල්මැති පාර්ශව. ඒගොල්ලන්ට කියන ඇල්මැති පාර්ශව 11. රජයේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන්නේ අන්න රජයේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන අද ඉගෙනුවා. රජය මොකටද ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ? බදු ආදායම් ගණනය කරන්න, තමන්ගේ බදු අය කරගන්න තමයි පුතේ රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ. අපේ ව්‍යාපාර වලින් කොච්චර බදු ගන්න පුළුවන්ද කියලා දැනගන්න රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. ඊළඟට නිෂ්පාදන සාධක වලට එනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. මේ නිෂ්පාදන සාධක 4ට අදාළ තව හේතු වර්ගයක් දීලා තිනවා. අපෙන් ආනෝ නිවැරදිව ගලපන්න. භූමිය තමයි ඛනිජ සම්පත්. ශ්‍රමයට ගන්න පුළුවන් පතල් සේවකයින්. ප්‍රාග්ධනයට ගන්න පුළුවන් පුතේ මිනිසා හදපු දේවල්. රථ වාහන හා මුදල්. ව්‍යවසායයට ගන්න පුළුවන් නව්‍යතා සම්පාදනයේ අලුත් දේවල් කිරීම. එනම් උත්තරේ වෙන්න ඕනේ D C A. උත්තරය අංක 4 B D C A.
මම ප්‍රශ්නාංක 13 ව්‍යවසායකගේ ප්‍රධානම කාර්යවිත්තේ ව්‍යවසායකයෙක් කියන්නේ පුතේ අලුත් දේවල් කරන කෙනෙක් මේ අලුත් දේවල් කරන කෙනෙක්ගේ ප්‍රධානම කාර්ය වෙන්න ඕනේ මොකද්ද භූමිය ශ්‍රමය ප්‍රාර්ථනය නිෂ්පාදන සාධක සංයෝග කිරීම මිනිස් අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනයේ ව්‍යාපාර කළමනාකරණ කටයුතු වලට සහභාගී වීම ආයෝජන ක්‍රියාවලියට දායක වීම පුතේ ව්‍යවසායකයාගේ ප්‍රධානම කාර්යය වෙන්න ඕනේ භූමිය ශ්‍රමය ප්‍රාර්ථනය යන නිෂ්පාදන සාධක සංයෝග කිරීම මොකද ව්‍යවසායකත්වය කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාර්ථනය කියන නිෂ්පාදන සාධක එකට එකතු කරලා ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යාම. එහෙනම් උත්තරය වෙන්නේ උත්තරාංක 1. ව්‍යවසායකත්වයේ අපි අර්ථ දක්වාදී කියනවා ව්‍යවසායකත්වයේ කියලා කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාර්ථනය යන නිෂ්පාදන සාධක සංයෝග කරමින් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම කියනවා. ඊළඟට බලන්න ව්‍යාපාර ගැන උනන්දු වෙන පාර්ශව සහ උනන්දු වෙන හේතු තියෙනවා ගලපන්න තියෙන අපි දැන් කතා කරපු එක අයිතිකරුවන් ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ පුතේ ආයෝජන වල සුරක්ෂිතභාවය දැනගන්නනේ තමන් යොදපු සල්ලි වල සුරක්ෂිතභාවය දැනගන්න කලමනාකරුව ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ රැකියාවේ වර්ධනය හා තෘප්තිය ගැන දැනගන්න රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා ලැබී යුතු බදු අය කරගන්න මූල්‍ය ආයතන තවදුරටත් ණය සපයනවාද නැද්ද කියලා තීරණය කරන්න ව්‍යාපාර ගැන උනන්දු වෙනවා විශේෂයෙන්ම බැංකු වගේ ආයතන තවදුරටත් ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ව්‍යාපාරයේ තොරතුරු දිහා බලලා එහෙනම් උත්තරය වෙන්නේ B අයිතිකරුවන්ට එනවා B කළමනාකරුවන්ට එනවා A රජයට එනවා D BADC උත්තරය අංක 4 BADC උත්තරය අංක 4 BADC බලන්න ඊළඟට ව්‍යාපාරයක මූලික අරමුණක් තමයි පුතේ මොකද්ද පාරිභෝගික තෘප්තිය නැංවීම පාරිභෝගිකයව තෘප්තිමත් කිරීම ව්‍යාපාරයක මූලික අරමුණක්. ඔයා දන්නවා ව්‍යාපාර වලට මූලික අරමුණු දෙකක් තියෙනවා. එකක් ලාභය කිරීම, දෙවෙනි එක පාරිභෝගිකය තෘප්තිමත් කිරීම. ඊළඟට අවශ්‍යතා හා උවමනා ගැළපෙන කාණ්ඩය වන්නේ අධ්‍යාපනයේ ප්‍රවාහනයේ ආහාර ආරක්ෂාව අධ්‍යාපනයට ගන්න පුළුවන් පුතේ පරිගණක හරහා අධ්‍යාපනය ලබන්න පුළුවන් ප්‍රවාහනයට ගන්න පුළුවන් රියදුරු එයා ප්‍රවාහනට අදගත් වෙනවා ඊළඟට ආහාර වලට ගන්න පුළුවන් ජලය ආරක්ෂාවට ගන්න පුළුවන් රක්ෂණය අපිට ආරක්ෂා වෙන්න රක්ෂණයක් ඕන නම් දා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ වෙන්නේ C A D C CADC CADB සමාන CADB උත්තරය අංක 2 CADB ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ බලන්න අවශ්‍යතා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය මොකද්ද පුතේ සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අපෙන් අහනවා අත්‍යවශ්‍ය වේ අවශ්‍යතා අත්‍යවශ්‍යයි ඒක හරි අවශ්‍යතා අත්‍යවශ්‍යයි ඒක හරි දෙවෙනි එක අවශ්‍යතා පොදුයි ඒක හරි පුතේ අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ ඒක වැරදි උත්තරය අංක 3 අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ අවශ්‍යතා කියලා කියන්නේ ව්‍යාපාරිකයට අලුතෙන් හදන්න පුළුවන් එකක් නෙවෙයි හැබැයි අවශ්‍යතා සීමිතයි එහෙනම් උත්තරය අංක 3 අවශ්‍යතාව සම්බන්ධ වැරදි ප්‍රකාශය අහන්නේ තුන්වෙනි එක
ගොවියෙකු තම ව්‍යාපාරයට ගම්වතුර නිසා සිදු අලාභය දරා ගනිමින් සාර්ථක ව්‍යාපාරය කරගෙන යාම අයත්ව නිෂ්පාදන සාධක. පුතේ ගොවියෙක් තමන්ගේ ව්‍යාපාරයට වෙච්ච අලාභය විඳදරා ගනිමින් අලාභය විඳදරා ගන්නවා කියන්නේ අවදානම දරමින් සාර්ථක ව්‍යාපාරය කරගෙන යනවා කියන්නේ අවදානම් දරමින් සාර්ථක ව්‍යාපාරයක් කරනවා කියන්නේ එතන තියෙන්නේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකය. ගොවියෙක් තමන්ගේ ව්‍යාපාරයට වෙච්ච අවදානම විඳදරාගෙන සාර්ථක ව්‍යාපාරය කරනවා නම් එයා හොඳ ව්‍යවසායකයෙක්. එහෙනම් එතනින් අපිට පේන්නේ ව්‍යවසායකත්ව කියන ගුණාංගය. ඊළඟට බලන්න මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වීමට නම් මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා ඉටු වෙන්න රජය විසින් භාණ්ඩ සේවාවල මිල පාත දැමිය යුතු වැරදි, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමිය යුතුයි වැරදි, වෙළඳපොළ තුල භාණ්ඩ සේවා සුලභ කළ යුතුයි වැරදි, මිනිසා විසින් භාණ්ඩ සේවා පරිභෝජනය කළ යුතුයි. නිවැරදි උත්තරය අංක 4. අපේ අවශ්‍යතා උවමනා ඉටු වෙන්න නම් වෙළඳපොළේ භාණ්ඩ තිබ්බට වැඩක් නැහැ. අපි ඒව මොනවා කරන්න ඕනද? පරිභෝජනය කරන්න ඕනේ. අපි ඒව පරිභෝජනය කරන්නේ නැත්තම් පුතේ වෙළඳපොළේ භාණ්ඩ සේවා තිබුණා කියලා අපේ අවශ්‍යතාව වුණා ඉටු වෙන්නේ නැහැ. අපේ අවශ්‍යතාව වුණා ඉටු වෙන්න නම් අපි වෙළඳපොළේ තියෙන භාණ්ඩ පරිභෝජනය කරන්න ඕනේ. මතක තියාගන්න. සේවාවක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වනුයේ සේවාවක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය පුතේ සේවාවක දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි සපයන්නාගෙන් වෙන් කළ නොහැක. ඒක ඇත්ත. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. පුතේ සේවාවක් සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. ඒක හරි. රැස් කර තැබිය හැක කියන එක වැරදි. ගබඩා කරන්න බෑ. එකම මිලක් නියම වේ. ඒක වැරදි. පුතේ සේවාවලදී සේවය සපයන්න කෙනා එකිනෙකට වෙනස් මිල ගන්නවා. දැන් ඔයා දන්නවා ඇති කොණ්ඩේ කපන්න උනත් එක එක තැන්වල එක එක ගණන්නේ. ඇයි ඒ? එක එක්කෙනාගේ පළපුරුද්ද අනුව හොඳ පළපුරුදු කොණ්ඩේ කපන කෙනෙක් ඉන්නවා නම් එයා ලොකු ගාණක් ගන්නවා. හැබැයි සාමාන්‍යයෙන් අලුතෙන් කොණ්ඩේ කපන්න ආපු සාමාන්‍යයෙන් පුරුදු වෙන කෙනෙක් නම් එයා ගන්නේ අඩු ගාණක්. ඒ නිසා සේවා කියන වලට එකම මිලක් නැහැ. දැන් භාණ්ඩයක් නම් ගොඩක් වෙලාවට හැස්තනම අලවි වෙන්නේ එක මිලකට. නමුත් සේවාව සපේන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සේවාවල එක මිලක් නැහැ. ඊළඟට ගුණත්වයෙන් ඉහළ වීම. පුතේ ගුණත්වයෙන් ඉහළ වීම කියන්නේ සේවාවක දැකිය ප්‍රධාන ලක්ෂණයක් නෙවෙයි. එහෙම අපිට කියන්න බෑ ගුණත්වයෙන් ඉහළවත් තියෙනවා අඩුවක් තියෙනවා. හැබැයි සපයන්නාගේ වෙන් කරන එක කියන එක හරි. සේවා කියන ඒවා සපයන්නාගෙන් ඉවත් කරන්න බෑ. 21 ව්‍යාපාර බිහිවීමට පදනම වන්නේ මොකද්ද පුතේ? ව්‍යාපාර බිහිවීමට පදනම ව්‍යාපාර බිහි වෙන්න පදනම තමයි මොකද්ද? අවශ්‍යතා හා මිලදී ගැනීමේ හැකියාව මත මිනිස් අවශ්‍යතා හා උවමනා මත උවමනා සහ උවමනා ඉටු කර ගැනීමේ හැකියාව මත වෙළඳපොළ මුල් කරගෙන නිෂ්පාදනය බිහි කිරීම. බලන්න ව්‍යාපාර බිහි වෙන්න පදනම් වෙන ප්‍රධානම හේතුව තමයි ව්‍යාපාර බිහි වෙන්න පදනම් වෙන ප්‍රධානම හේතුව තමයි පුතේ වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදන බිහි වුණා. මේ වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදන බිහිවීමත් එක්ක මොකද වුනේ? වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදන බිහිවීමත් එක්ක පුතේ මිනිස්සු ගාව වැඩිපුර තියෙන නිෂ්පාදන මිනිස්සු අතර උවමාරු කරගත්තා. මිනිස්සු අතර තමන් ගාව වැඩිපුර තියෙන නිෂ්පාදන උවමාරු කරගත්තා. මේකට අපි කියනවා බාටර් ක්‍රමය. මෙන්න මේ බාටර් ක්‍රමයක් එක්ක වෙළඳාම බිහි වෙන්න ගත්තා. වෙළඳාම හා ව්‍යාපාර බිහි වෙන්න ගත්තා. මිනිස්සු තමන්ට අවශ්‍ය භාණ්ඩ විතරක් නෙවෙයි අනිත් අයට අවශ්‍ය භාණ්ඩත් නිපදවන්න ගත්තා. බලන්න ඊළඟට 22 නිෂ්පාදිත මූලික වශයෙන් වර්ග කරන්න. නිෂ්පාදිත මූලික වශයෙන් වර්ග කරන්නේ නිෂ්පාදිත මූලික වශයෙන් වර්ග කරනවා පුතේ වර්ග දෙකකට. එකක් තමයි භාණ්ඩ අනිත් එක සේවා. නිෂ්පාදිත කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්.
මිනිස්සුන්ගේ අවශ්‍යතා වමනා තෘප්තිමත් කරන්න ව්‍යාපාර වෙළඳපොළට දාන ඒවට තමයි පුතේ නිෂ්පාදිත කියන්නේ. ඉතින් ව්‍යාපාර ප්‍රධාන වශයෙන් වෙළඳපොළට දානවා එකක් භාණ්ඩ අනිත් එක සේවා. ඒ නිසා අපි නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදනවා. එකක් භාණ්ඩ අනිත් එක සේවා කියන. නිවැරදි පිළිතුර තෝරන්න. බලන්න 23 භූමියට අයිති වෙනවා පුතේ වන සම්පත ශ්‍රමයට අයිති වෙනවා කළමනාකරු ප්‍රාග්ධනයට අයිති වෙනවා ගොඩනැගිලි ව්‍යවසායකයා අවදානම් දැරීම. එහෙනම් උත්තරය වෙන්නේ CDAB උත්තරය අංක 4. CDAB උත්තරය අංක 4. ව්‍යාපාර වලින් ඉටුවන ප්‍රධාන කාර්ය ලෙස සැලකිය හැක්කේ ව්‍යාපාර වලින් ඉටුවන ප්‍රධාන කාර්ය තමයි මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම. මිනිස් උවමනා හා අවශ්‍යතා ඉටු කිරීම තමයි පුතේ ව්‍යාපාර වලින් විහිවෙන ප්‍රධානම වැදගත්ම කාර්යය වෙන්නේ. ඊළඟට සේවක සුබ සාධන පාසුකම්කි. සේවක සුබ සාධන පාසුකම් කියන්නේ මොනවද? සුබ සාධන පාසුකම් කියන්නේ සේවකයාගේ වැටුපට අමතරව ඔහුට ලබා දෙන දීමනා. සුබ සාධන පාසුකම් කියන්නේ සේවකයාගේ පඩියට අමතරව ඔහුට ලබා දෙන දීමනා. ඉතින් සුබ සාධන පාසුකම් තමයි මොනවද? මෙතන තියෙන ඒවායින් රක්ෂණාවරණයක් ලබා දීම. සේවකයාට රක්ෂණාවරණයක් දෙනවා නම් ඒ කියන්නේ සේවකයාට මොකක් හරි අවදානමක් වුණොත් අනතුරක් වුණොත් ඒකට වන්දියක් ලබා ගැනීමේ රක්ෂණයක් හදලා දෙනවා. ඒක පුතේ සුබ සාධන පාසුකම. ඒක සේවක සුබ සාධනයට අයිති වෙනවා. බලන්න කෙටි ප්‍රශ්න කීපයකුත් තියෙනවා අපි ටක් ගාලා බලමු. ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු නම් කරන්න. අපි ඉගෙන ගත්ත ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු මොනවද කියලා? ව්‍යාපාරයක තියෙනවා ප්‍රධානම අරමුණු දෙකක්. එකක් තමයි මිනිසුන් එකක් තමයි මොකද්ද? ලාභ ඉපීම. අනිත් එක පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. ව්‍යාපාරවල තියෙන ප්‍රධානම අරමුණු දෙකක් තියෙනවා. එකක් ලාභ ඉපීම, අනිත් එක පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. ලාභ ඉපීම සහ පාරිභෝගික තෘප්තිය කියන්නේ පුතේ ව්‍යාපාරවල තියෙන ප්‍රධානම අරමුණු දෙකක්. එක මතක තියාගන්න. මිනිසා විසින් ඉටු කරගත යුතු මූලික අවශ්‍යතා මොනවද? මිනිසුන් විසින් ඉටු කරගත යුතු මූලික අවශ්‍යතා. පුතේ මිනිසුන් විසින් ඉටු කරගන්න ඕන මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. මිනිස්සු ඉටු කරගන්න ඕන මූලිකම අවශ්‍යතා තුනක් තියෙනවා. එකක් තමයි ආහාර, අනිත් එක ඇඳුම්, අනිත් එක නිවාස. ආහාර, ඇඳුම් සහ නිවාස. උවමනා යන මොනවාද? උවමනා කියන්නේ මොනවද කියලා අපෙන් අහනවා. පුතේ උවමනා කියන්නේ අවශ්‍යතා ඉටු කිරීමට භාවිතා කරන විවිධ ක්‍රම. අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා විවිධ ක්‍රම අපි කියනවා උවමනා කියලා. නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන්නේ කෙසේද? නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන්නේ. පුතේ නිෂ්පාදිත කියලා කියන්නේ ව්‍යාපාර වෙළඳපොළට ඉදිරිපත් කරන ඒවා. නිෂ්පාදිත ප්‍රධාන දෙකයි. එකක් භාණ්ඩ, අනිත් එක සේවා. ඉතින් නිෂ්පාදිත අනුව ව්‍යාපාර වර්ග කරනවා. එකක් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර, අනිත් එක සේවා සපයන ව්‍යාපාර. එකක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, අනිත් එක සේවා සපයන ව්‍යාපාර. ඊළඟට බලන්න පහත අවශ්‍යතාවලට අදාළ උවමනා තුන බැගින් දක්වන්න. ආරක්ෂාවට උවමනා තුනක් ලියන්නලු. උවමනා කියන්නේ අවශ්‍යතා ඉටු කර ගන්නා ක්‍රම. ඉතින් අපි ආරක්ෂාව ඉටු කරගන්නේ කොහොමද? ආරක්ෂාවට තියෙනවා පුතේ යුද හමුදා ආරක්ෂාව, ත්‍රිවිධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිස් ආරක්ෂාව, එහෙම නැත්නම් පෞද්ගලික ආරක්ෂකයින්, CCTV කැමරා, මේ වගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩාක් දේවල් අපි ගාව තියෙනවා. ඒක ත්‍රිවිධ හමුදාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිසිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් CCTV කැමරා සවි කිරීම. ඔය ඔක්කොම කරන්නේ ආරක්ෂාව වෙනුවෙන්. සෞඛ්‍ය අපිට ඉටු කර ගන්න පුළුවන් විදි තියෙන ගොඩක්. එකක් එන්නත් වලින්, අනිත් එක බෙහෙත්, රෝහල්, වෛද්‍යවරු, හෙදියන්,
මේ හැමෝම අපිට සෞඛ්‍ය කියන අවශ්‍යතාවය ඉටු කරගන්න උවමනා වෙනවා. අපිට සෞඛ්‍ය කියන ඒවා ඔය හැමතරකින්ම ලබා ගන්න පුළුවන්. බෙහෙත් වලින් ගන්න පුළුවන්, එන්නත් වලින් ගන්න පුළුවන්. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රම, චීන කඩු ප්‍රතිකාර, බටහිර වෛද්‍ය ක්‍රම, වෛද්‍යවරු, හෙදියන්, රෝහල්, ඒ වගේ ගොඩක් තැන් වලින් අපිට අපේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. සේවා යන්න හඳුන්වන්නලු. පුතේ සේවා කියන්නේ මොනවද? සේවා කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කරන මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන නැත්නම් මිනිස්සුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරන එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. සේවා කියන එක සමහර අය මෙහෙම අර්ථ දක්වනවා. මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන ස්පර්ශ කළ නොහැකි දෑ, ස්පර්ශ කරන්න බැරි දේවල් සේවා කියලා කියනවා. නමුත් සේවා කියන එක නිවැරදිව අපිට අර්ථ දක්වන්න පුළුවන් කොහොමද? සේවා කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන එක පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකි. ඔබ දන්නා සේවා ව්‍යාපාර පහක් දක්වනවා. අම්බෝ සේවා ව්‍යාපාර ඕඩතරම් තියෙනවා. රූපලාවන්‍ය ආයතන, ඊළඟට ප්‍රවාහන ආයතන, සංනිවේදන ආයතන, ඊළඟට ගත්තාම උපකාරක පන්ති කරන ආයතන, නැත්නම් අපි කියනවා අධ්‍යාපන ආයතන, ඊළඟට රෝහල් වලත් කරන්නේ සේවා, පෞද්ගලික රෝහල්, ඊළඟට හෝටල් සහ අපනශාලා, හෝටල් වලත් කරන්නේ පුතේ සේවාවක්. අපි ගියාම අපිට සේවාවක් සපයන සර්විස් එකක් දෙන්නේ. ඒ වගේම තව ගන්න පුළුවන් රක්ෂණ ආයතන, බැංකු කියන්නේ සේවාවක්. එහෙනම් බැංකු, රක්ෂණය, ප්‍රවාහනය, සංනිවේදනයේ, රූපලාවන්‍ය ආයතන, නේ සැලුන් අපි කියන රූපලාවන්‍ය ආයතන, ඒ වෙනුත් කරන්නේ සේවාව. නිෂ්පාදන සාධකයන් මොනවාද? පුතේ නිෂ්පාදන සාධක කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් සමාන. නිෂ්පාදන සාධක කියලා කියන්නේ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්න වැදගත් වන්නා වූ සම්පත්. අපි ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරය අපිට සාර්ථකව පවත්වාගෙන යන්න වැදගත් වන්නා වූ සම්පත් තියෙනවා. සම්පත් වලට අපි කියනවා පුතේ නිෂ්පාදන සාධක කියලා. හරි. එතකොට පුතේ මේ අහගන්න. එතකොට මෙන්න මේ අපි කියන නිෂ්පාදන සාධක වර්ග හතරක් තියෙනවා. එකක් භූමිය, අනිත් එක ශ්‍රමය, අනිත් එක ප්‍රාග්ධනය, අනිත් එක ව්‍යවසායකත්වය. අපෙන් අහන්නේ නිෂ්පාදන සාධකයන් මොනවාද? එහෙනම් අපිට ලියන්න පුළුවන් ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ විවිධ සම්පත් නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දක්න ලැබෙන භූමියට අයත් නිෂ්පාදන සාධක. භූමියට අයත් නිෂ්පාදන සාධක ඕනෑ තරම් ලංකාවේ තියෙනවා. පස, ಖನಿಜ සම්පත්, ඊළඟට සාගරයේ මත්ස්‍ය සම්පත, වන සම්පත, නේද? වනාන්තර, වන සම්පත, ඊළඟට ගංගා ඇලදොල දියඇලි, ඊළඟට ගත්තාම තව තියෙනවා ස්වභාව ධර්මයෙන් අපිට ලැබිච්ච දේවල් හැම එකක්ම භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් මිනිරම්, ඊළඟට මිනිරම් තියෙනවනේ, ඊළඟට පතල්, ඔය තියෙන්නේ ಖನಿಜ සම්පත්, රත්තරන්, මේ මොනවද මැණික් වර්ග එහෙම ලංකාවේ මැණික් වර්ග ගොඩක් තියෙනවා. අපි දැක්කම ඊළඟදී කෝටි ගාණක මැණිකක් ලංකාවේ හම්බ වෙනවා. ඒ ඔක්කොම පුතේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල්. ඒවා අයිති වෙන්නේ භූමියට. අපි නෙවෙයි ඒවා හැදුවේ. ඒක ස්වභාවික සම්පත් වලින් හම්බ වෙච්ච ඒවා. එහෙනම් ಖನಿಜ සම්පත්, ගල් ලඟුරු, ඊළඟට ගත්තාම පස, ගංගා ඇලදොල, ಖನಿಜ සම්පත්, ඊළඟට සාගරයේ මත්ස්‍ය සම්පත, මේ ඔක්කොම ස්වභාවික සම්පත් වලට අයිති. ඇල්මැති පාර්ශව හඳුන්වන්න. ඇල්මැති පාර්ශව කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දු වෙන පාර්ශව. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දු වෙන පාර්ශවයන් තමයි අපි කියන්නේ ඇල්මැති පාර්ශව. එහෙනම් ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස හැඳින්වේ. ඊළඟ අපෙන් අහන ඇල්මැති පාර්ශව තුනක් හඳුන්වනවා. ඔවුන් ඇල්මක් දැක්වීමට හේතු දෙක බැගින් ලියන්න. දැන් අපි කතා කරා ඇල්මැති පාර්ශව ඕන තරම්. අයිතිකරුවෝ ගැන කතා කරා. අයිතිකරුවෝ ඇල්මක් දක්වන්නේ කියලා අපි කිව්වා. එකක් ප්‍රමාණවත් ලාභ ලබා ගැනීමට, දෙවෙනි එක ආයෝජන වල සුරක්ෂිතභාවය දැනගන්න, තුන්වෙනි එක අපි කෝ ව්‍යාපාරයේ වර්ධනය දැනගන්න, ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගන්න, ඒ වගේ දේවල්. සේවකයන් දත්තොත්
සේවකයන් කියන ඇල්මැති පාර්ශවයක්. සේවකයා ව්‍යාපාරය කරේ ඇල්මක් දක්වන හේතුව තමයි රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්න, ඊළඟට සාධාරණ වැඩපක් ලබා ගන්න. ඒ වගේම ගත්තොත් එහෙම සේවකයා ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා. තවදුරටත් ගත්තොත් අපි මොකටද? සේවකයා ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා ප්‍රසාද දීමනා, දිරි දීමනා වගේ දේවල් ලබා ගන්න. ඊළඟට කළමනාකරුවන් ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා තමන්ගේ රැකියාව වර්ධනය කරගන්න, උසස් වීම ගන්න, ඒ වගේම අනාගත තීරණ ගන්න, ඒ වගේම ගත්ත තීරණවල නිවැරදිතාවය දැනගන්නත් කළමනාකරුවෝ ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ගනුදෙනුකරුවන් ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ ලබා ගන්න, ණය පහසුකම් ලබා ගන්න, වට්ටම් ලබා ගන්න ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා. ඉතින් අපිට ලියන්න පුළුවන්. තරගකරුවන් ලියන්න පුළුවන් ඕනනම් තරගකරුවන් ව්‍යාපාරයෙන් උනන්දු වෙන හේතු තමයි එකක් වෙළඳපොළ උපක්‍රම දැනගන්න, අනිත් එක වෙළඳපොළ කොටස තීරණය කරන්න. රජය ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා බදු අය කරන්න, ඒ වගේම රැකියාව උත්පාදනයේද, ඒ වගේම නීති රීති අනුගමනය කරනවාද කියලා දැනගන්න. ඊළඟට බැංකු වගේ ආයතන ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා පුතේ ණය ලබා දීමට සහ ලබා දුන් ණය නියමිත පරිදි අය කර ගැනීමට. හරි. පහත ඇල්මැති පාර්ශවයන්ගෙන් ව්‍යාපාරයට ලැබෙන දායකත්වයන් දෙක බැගින් ලියන්න. පාන පල්ලෑ ඉන්න කවුද ඇල්මැති පාර්ශව කියලා? අයිතිකරු. අපෙන් අහනවා අයිතිකරුගෙන් ව්‍යාපාරයට ලැබෙන දායකත්වයන් දෙකක්. මොකක්ද අයිතිකරුගෙන් ව්‍යාපාරයට ලැබෙන දායකත්වයන් දෙකක්? එකක් තමයි පුතේ අයිතිකරු තමන්ගේ දැනුම කැපවීම හැකියාව ව්‍යාපාරයට යොදවනවා. අයිතිකරුගෙන් ව්‍යාපාරයට ලැබෙන දායකත්ව අහන්නේ. එකක් තමයි ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවනවා. අයිතිකරුගෙන් ව්‍යාපාරයට තියෙන ලොකුම දායකත්වය තමයි, ලොකුම සපෝට් එක තමයි අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවනවා, අරමුදල් යොදවනවා. ඒ වගේම දැනුම කැපවීම වෙලාව මේ හැමදේම ව්‍යාපාරය කෙරෙහි යොමු කරනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අයිතිකරුගෙන් ව්‍යාපාරයට ලැබෙන දායකත්වයන් වලට එකක් ප්‍රාග්ධනයේ යෙදවීම, දෙවෙනි එක තම අත්දැකීම් හා දැනුම ව්‍යාපාර කටයුතු වලට යෙදවීම, ව්‍යාපාර කටයුතු පිළිබඳව සොයා බැලීම. නැත්නම් හැමතිස්සෙම ව්‍යාපාරයට එනවනම්, ව්යාපාරය ගැන හොයලා බලනවනම්, ව්‍යාපාර කටයුතු ගැන උනන්දු වෙනම් ඒක ව්‍යාපාරයට මාර වටිනවා. ඒ නිසා අයිතිකරු ව්‍යාපාරය ගැන උනන්දු වෙන ප්‍රධාන හේතුවක් තමයි මේ ව්‍යාපාරය ගැන උනන්දු වීමත් අයිතිකරුගෙන් ලැබෙන ප්‍රධාන දායකත්වය. ඒ වගේම රජයේ ව්‍යාපාර ගැන උනන්දු වෙන රජයේ ව්‍යාපාර වලට තියෙන දායකත්වය. මොකද්ද පුතේ රජයෙන් අපිට තියෙන සපෝට්? රජයෙන් තියෙන සපෝට් එක තමයි රජයේ බදු වඩු කරනවා නම් ඒක අපිට මාර වටිනවා. ඒ වගේම රජයේ යටිතල පාසුකම් හදනවා නම් මොනවද සර් යටිතල පාසුකම් කියන්නේ? යටිතල පාසුකම් කියන්නේ පුතේ ප්‍රවාහනයේ සංනිවේදනයේ විදුලි බලය අපද්‍රව්‍ය බැහැර කිරීම මේ වගේ දේවල් රජය අපිට හදලා දෙනවා. මම්මාවත් නේ ඊළඟට වරායවල් බහණ්ඩ පිටට යවන වරායවල් පාරවල් හයිවේ පාරවල් මේවා ඔක්කොම රජය හොඳට හදලා තියෙනවා නම් අපිට ව්‍යාපාර කටයුතු කරගෙන හරිම ලේසි. එහෙනම් අපිට ව්‍යාපාර පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. එහෙනම් රජයෙන් අපිට තියෙන සපෝට් එක තමයි යටිතල පාසුකම් දියුණු කිරීම එක, අනිත් එක බදු වඩු කිරීම, අනිත් එක ණය පහසුකම් ලබා දීම, නේ හිතකර දිරිගැන්වීම ලබා දීම, හිතකර නීති රීති පැනවීම. ඒවා රජයෙන් ලැබෙන්න පුළුවන් අපිට සහන නැත්තම් දායකත්වය. සැපියුම් කරුවන්ගෙන් අපිට ලැබෙන දායකත්වය. සැපියුම් කරුවන්ගෙන් අපිට ලැබෙන සපෝට් එක තමයි පුතේ සැපියුම් කරුවෝ කලට වෙලාවකට අමුද්‍රව්‍ය ලබා දෙනවා නම්, සැපියුම් කරුවෝ කලට වෙලාවකට අපිට ඕඩර්ස් දෙනවා නම්, ඒ වගේම අපිට ණය පහසුකම් දෙනවා නම්, අපිට වට්ටම් දෙනවා නම්, ගුණාත්මක භාණ්ඩ අපිට දෙනවා නම්, ක්වොලිටි භාණ්ඩ. මොකද සැපියුම් කරුවෝ ක්වොලිටි භාණ්ඩ දුන්නේ නැත්නම් අපි කොච්චර මහන්සි වෙලා නිපදෙව්වත් වැඩක් නැහැ පුතේ. අපි කොච්චර මහන්සි වෙලා නිෂ්පාදනය කරත් වැඩක් නැහැ. සැපියුම් කරුවෝ ක්වොලිටි භාණ්ඩ දෙන්නේ නැත්නම් අපේ නිෂ්පාදනයේ ක්වොලිටි අඩු වෙනවා. ඒ නිසා නිෂ්පාදනයේ ක්වොලිටිය වැඩි කරගන්න නම් සැපියුම් කරුවන් විසින් ලබා දෙන භාණ්ඩවල ගුණාත්මකභාවය ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අපිට අන්තිම ප්‍රශ්නේ කතා කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. බලන්න. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. පුතේ භාණ්ඩ සේවා අතර වෙනස්කම් අපි මීට කලින් ඉගෙන ගත්තා. බලන්න. භාණ්ඩ හා සේවා අතර තියෙන වෙනස්කම්. භාණ්ඩ හා සේවා අතර තියෙන ප්‍රධාන වෙනස තමයි භාණ්ඩ කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. භාණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්. භාණ්ඩ අල්ලන්න කරන්න පුළුවන්. පියවිය හැට පේනවා. හැබැයි
සේවා ස්පර්ශ කරන්න බෑ. සේවා ස්පර්ශයි. සේවා ස්පර්ශයි ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම සේවා පියවිය හැට පේන්නේ නැහැ. එහෙනම් භවණ්ඩයි සේවා අතරයි තියෙන ප්‍රධාන වෙනස භවණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්. සේවා ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම භවණ්ඩ ගවඩා කරන්න පුළුවන්. භවණ්ඩ ගවඩා කරන්න පුළුවන්. සේවා ගවඩා කරන්න බෑ පුතේ. ඒ වගේම භවණ්ඩ හා සේවා අතර තියෙන තව වෙනසක් තමයි භවණ්ඩ ගත්තාම භවණ්ඩ ඒකාකාරී භවණ්ඩ ඒකාකාරී එක වගේ. හැබැයි සේවා විවිධයි. සේවා විවිධයි. ඒ වගේම භවණ්ඩ සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. සපයන කෙනාගෙන් වෙන් කරන්න පුළුවන්. හැබැයි සේවා සපයන කෙනාගෙන් වෙන් කළ නොහැක. සේවයේ සපයන කෙනාගෙන් අයින් කරන්න බෑ. ගලවලා අරන් යන්න බෑ. ඔන්න ඔය ටික තමයි භවණ්ඩ හා සේවා අතර අපිට තියෙන කතා කරන්න වෙනස්කම්. අපි කතා කරේ පළවෙනි පාඩම් මේකට අදාළ ප්‍රශ්න කිහිපයක්. එහෙනම් පළවෙනි පාඩම් මේකකේ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ දේවල් ටික. එකක් තමයි අපි දැනගන්න ඕනේ අවශ්‍යතා ගැන. පළවෙනි පාඩම් මේකකේ යටතේ අවශ්‍යතා. ඊළඟට උවමනා. ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම් පැහැදිලි කරන්න. ඊළඟට අපි කතා කරනවා ව්‍යාපාර ගැන. ඊළඟට ව්‍යාපාර අරමුණු. ඊළඟට අපි කතා කරනවා පුතේ භවණ්ඩ නිෂ්පාදක භවණ්ඩ ගැන. ඊළඟට සේවා ගැන කතා කරනවා. මේ භවණ්ඩ හා සේවා කියන වර්ග දෙකේ තියෙන වෙනස්කම් ගැන කතා කරනවා. වෙනස්කම් ගැන. ඒ වගේම අපි කතා කරනවා පළවෙනි පාඩම් මේකේ යටතේ තව අපි කතා කරනවා නිෂ්පාදන සාධක ගැන. නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ. ඔන්න ඔය වර්ග හතර ගැන කතා කරනවා. ඊළඟට ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්ව නැත්නම් ඇල්මැති පාර්ශ්ව ගැන කතා කරනවා. ඊළඟට කතා කරනවා ඔවුන් ඇල්මක් දක්වන්න හේතු. ඇයි ඒගොල්ලන් ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ? ඇල්මක් දක්වන්නේ. ඔන්න ඔය ටික තමයි අපි පළවෙනි පාඩම් මේකේ යටතේ ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ අවශ්‍යතාවයක් හරියට පැහැදිලි කරන්න, වමනාවේ නිර්වචනය කරන්න, අවශ්‍යතාව වමනා අතර වෙනස්කම් කියන්න, ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර වල අරමුණු කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අරමුණු කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් ප්‍රධාන අරමුණු සහ අනිත් එක උපාරමුණු. ප්‍රධාන අරමුණු දෙක තමයි ලාභ ඉපීම හා පාරිභෝගික තෘප්තිය. දෙවෙනි උපාරමුණු තමයි රැකියාව උත්පාදනයේ සේවක සුඛ සාධනයේ නේ. ඊළඟට භවණ්ඩ සේවාවල ගුණාත්මක බව වැඩි කිරීම. ඒ විදිහ උපාරමුණු. ඊළඟට භවණ්ඩයක් කියන්නේ මොකද්ද? සේවාවක් කියන්නේ මොකද්ද? සහ භවණ්ඩ සේවාව අතර වෙනස්කම් පැහැදිලි කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම භවණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර තියෙනවා, සේවා සපයන ව්‍යාපාර තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම පුතේ නිෂ්පාදන සාධක හතර හරියට පැහැදිලි කරලා ඒවට උදාහරණ දැනගන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්ව සහ ඔවුන් ඇල්මක් දක්වන හේතු ටික ඔයා දැනගන්න ඕනේ. ඔන්න ඔය ටික දන්නවා නම් පළවෙනි පාඩම් මේකේ ගැටලුවක් නැහැ. අපි එතකොට ඉදිරි සතියේදී පළවෙනි පාඩම් මේකට අදාළව තව දේවල් සාකච්ඡා කරමු. පළවෙනි පාඩම් මේකේ දැන් අවසන් කරලා මම ලබන සතියේදී දෙවෙනි පාඩම් මේකේ ඔයගොල්ලන්ට උගන්වනවා. දෙවෙනි පාඩම් මේකේ තියෙන පුතේ ව්‍යාපාර පරිසරය. ඒකත් කුඩා පාඩම් මේකකයක් ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරයෙන් පස්සේ අපිට ඊළඟට තියෙන ව්‍යාපාර සංවිධාන. මෙන්න මේ ව්‍යාපාර සංවිධාන කියන පාඩම් මේකේ ටිකක් ලොකු පාඩම් මේකකයක්. ඒ වගේම ටිකක් ළමයින්ට පැටලෙන පාඩම් මේකකයක්. ඒකෙදි අපි එක එක ව්‍යාපාර ගැන ඉගෙන ගන්නවා. තනි පුද්ගල, හවුල්, සමාගම්, සමූපකාර, සමිති සංවිධාන, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම් ඒවා ගැන ඉගෙන ගන්නවා. ඒක පොඩ්ඩක් ළමයින්ට පැටලෙනවා. අපි ලබන සතියේදී ව්‍යාපාර පරිසරය කියන පාඩම් මේකකේ සාකච්ඡා කරමු. එහෙනම් හැමෝටම අද දිනේදී මේ ටික තමයි සාකච්ඡා කරන්නේ. අපි ලබන සතියේදී සාකච්ඡා කරන අතිරේක පන්ති අපේ පැවැත්වෙනවා. ඒව ඔයගොල්ලන්ට ලින්ක් එනවැති. ඒවෙන් සහභාගී වෙන්න. ඒවට අදාළව අපි එක එක තැනින් තැනින් පාඩම් මේක සාකච්ඡා කරනවා. මේ පන්තියේදී මුලින් ඉඳන් සාකච්ඡා කරගෙන යනවා. උදේ 10 වසරේ තව පාඩම් මේකක අපි
තනින් තනින් අර සෙමිනාර් පන්ති වල සාකච්ඡා කරනවා. ගිය සතියේත් අපි පාඩම් සාකච්ඡා කළා. ඒ වගේම ඉදිරි සතිවල අපි යම් පාඩම් සාකච්ඡා කරනවා. ගැනුම් ජර්නල් ගැන දවසක් සාකච්ඡා කරා. විශේෂයෙන්ම accounting තියෙන පාඩම් ඒ වගේ දේවල් අපි සාකච්ඡා කරනවා. හරිද? එතකොට අපි ඉදිරියේදී ඔයගලන්ට papers ඒවා ලබා දෙන්නම්. ඔයගලන්ගේ online quizzes ලබා දීමම කලින් සිදු කරා. ඒකට කීප දෙනෙක් උත්තර සපයලා තිබුණා. අනිත් අයටත් මම ලබා දෙන්නම් group එක ආයතන ලබා දෙන්නම් ආයතන හරහා ඔයගලන්ට ඒව ලැබෙවි. ඒවට පිළිතුරු සපයන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන් උත්සාහය කරනවා.